අයිබෝන් මිනිස්ට්‍රි ඔෆ් කෙමිස්ට්‍රි රසායන විද්‍යාව පුනරීක්ෂණ පාඩම් මාලාවේ අපි ඇවිත් ඉන්නවා කාබනික ප්‍රතික්‍රියාවල යාන්ත්‍රණවල අවසන් කොටසත් එක්ක. ඉතින් අපි අද ඇත්තටම මේ වැඩසටහනේදී කාබනික ප්‍රතික්‍රියාවල යාන්ත්‍රණ අපි දැන් පහුගිය වැඩසටහන් ගණනාවක් ඔස්සේ දීර්ඝව සාකච්ඡා කරා. මේ වැඩසටහන මේක අවසන් වෙනවා. එතකොට එතනින් එහාට අපිට තියෙන්නේ ඇත්තටම ඕගනික් වල ඔය කාබනික සංයෝග වල IUPAC නාමකරණය. ඊට පස්සේ ආම්ලික ලක්ෂණ දක්වන්නේ මොන කාබනික සංයෝගද? ඒ කොහොමද විචලනයන්, භාෂ්මිකතා, ඊට පස්සේ වගේ විවිධ බහුවර්ණ ප්‍රශ්න වෙනුවෙන් විශේෂිතව අවශ්‍ය වෙච්ච කරුණු කාරණා ටිකක් තමයි ඉතුරු වෙන්නේ. ඉතින් අපි බලමු ලැබෙන ගුවන් කාලයත් එක්ක අපි ඉදිරියේදී සලකා බලන්නම් ඒ ටිකත් කරලා දෙන්න. නමුත් අපි ලබන සතියේදී වැඩසටහනක් විකාශය වෙන්නේ නැහැ. එතකොට අපි මේ යාන්ත්‍රණ වලින් මේ වැඩසටහන් මාලාව తాවකාලිකව සමු ගැනීමකට ලක් කරනවා. එතකොට අපි නමුත් ගොඩාක් දේවල් කතා කරා. පළමු අධීරයේදී අපි කාබනික ප්‍රතික්‍රියාවල ප්‍රතික්‍රියා ලියන හැටි, ඊට පස්සේ පරිවර්තන වලට අවශ්‍ය දැනුම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරා, විශේෂ පුහුණුවක් ලබා දුන්නා. සමාවැයක ඒවයි ප්‍රශ්න අපි කොහොමද හිතන්නේ ඒ කරුණු කාරණා වෙන් කර හඳුනා ගැනීම, ඊට පස්සේ දැන් මේ යාන්ත්‍රණත් ඔන්න සම්පූර්ණයෙන්ම උගන්වලා අවසන් කරා. ඉතින් බොහොම පුංචි ඔය නාමකරණ ඇතුළු බොහොම පුංචි කරුණු කාරණා ටිකක් තමයි කාබනික රසායනය අපිට ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් බලමු ඉදිරියේදී අවස්ථාව ලැබීම මත තවත් අධීරක් වශයෙන් උත්සාහ කරන්නම් ඔයත් එක්ක මේ කරුණු කාරණා ටික බෙදා හදා ගන්න ඕගනික් ටිකේ අනිත් කරුණු කාරණා ටිකක්. එතකොට දැන් අපි බලමු අපේ යාන්ත්‍රණයේ ඉතුරු වෙලා තියෙන මොනවද කියලා. දැන් පහුගිය සතියේ නැවැත්තුවේ අපි ඉලෙක්ට්‍රොපිලික ආදේශ යාන්ත්‍රණ බෙන්සින් වල අඳින හැටි කියලා දුන්නානේ වක්‍ර විතල පාවිච්චි කරලා. එතෙන්දී මම අර අන්තිමට නැවැත්තුවා සක්‍රීයක වික්‍රියක කියලා වචන දෙකක්. අන්න ඒක හොඳට බලමු. දැන් සමහර මේවා කෙටි ප්‍රශ්න වලට වැදගත්. සමහර කාණ්ඩ ඉන්නවා ඒගොල්ලෝ බෙන්සීන්ට බැඳිලා ඉන්නකොට ඒ කට්ටිය බෙන්සීන්ට ඉලෙක්ට්‍රෝන ලබා දෙනවා. අපි කියනවා සක්‍රීයක කියලා. ඒගොල්ලෝ බෙන්සීන් දෙසට ඉලෙක්ට්‍රෝන ලබා දෙනවා. සක්‍රීයක. ඒගොල්ලෝ බෙන්සීන් පැත්තට ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. මම අර උදාහරණකින් පැහැදිලි කරන්නම්. දැන් අපි පීනෝල් කියන එක්කෙනාගේ සම්ප්‍රයුක්ත විභැන්දොත් එහෙම ඔක පැහැදිලි කරන්න පුළුවන්. බෙන්සින්ට OH තියෙන කෙනා පීනෝල්. පීනෝල්ගේ සම්ප්‍රයුක්ත විභැන්දොත් එහෙම ඔයාට පුළුවන් මෙන්න මේ බන්ධනයේ මකලා ඒ ඉලෙක්ට්‍රෝන දෙක මෙතනට දාන්න. ඕනනම් වක්‍ර විතල පාවිච්චි කරන්න පුළුවන් මෙතනදී ඕගනික් නිසා. නමුත් සාමාන්‍යයෙන් අපි සම්ප්‍රයුක්ත විභැන්දි දිනම් වක්‍ර විතල භාවිතා කරන්නේ නැහැ. මෙතන කාබනික රසායනික හින්දා ඔයාට ඕනනම් පුළුවන් මෙන්න මේ බන්ධනයේ ෆයි බන්ධනයේ ගලවලා ඒ ඉලෙක්ට්‍රෝන දෙක මේ මෙතන මැදට දාන්න මේ කාබන් O අතරට. පැහැදිලිද? එහෙම නොදැම්ම කියලා ගැටලුවක් නෑ කොහොමත්. මොකද සම්ප්‍රයුක්ත විභව පාඩමේදී එහෙම වක්‍ර විතල දාන්නේ අපි ජෙනරල් කෙමිස්ට්‍රි වලදී මේ ඕගනික් වලදී මේ යාන්ත්‍රණ වලදී තමයි එහෙම වක්‍ර විතල පුරුදු උනේ. දැම්මත් කමක් නෑ නොදැම්මත් කමක් නෑ ගැටලුවක් නෑ එතන. එහෙනම් මේ බන්ධනයේ ගැලවිලා ඒ ඉලෙක්ට්‍රෝන මෙන්න මෙතනට ගිහිල්ලා අලුත් ෆයි බන්ධනයක් හදනවා. මේ විදිහට. නොගේ කාබන් O ද්විත්ව බන්ධනයක් දැන් තියෙන්නේ. මොකක්ද දැන් ගැටලුව? ගැටලුව තමයි මෙතන දැන් මේ බන්ධනේ පාවිච්චි කරලා ආතන තව දෙයක් වෙනවා. අනිතර මට අමතක වුණා. මෙතන මේ ෆයි බන්ධනේ ඉලෙක්ට්‍රෝන ගැලවිලා මෙතනට යන්නේ නැහැ. මෙන්න මේ කාබන්ට ඍණාරෝපණයක් ලබා දෙනවා. මෙතනින් එකසරගුලක් තමයි මෙතනට එන්නේ. පැහැදිලිද? මම ඉස්සෙල්ලා පොඩ්ඩක් ඔයාලට පැටලෙව්වා. කියන්නේ මෙන්න මේ ඔක්සිජන් එකසරගල් දෙකක් තියෙනවානේ. ඒ දෙකෙන් එකක් වියදම් වෙන්නේ. ඔක්සිජන් මත තියෙන මේ එකසරගල් දෙකෙන් එකක් වියදම් වෙලා මෙතනට එනවා මේ මැදට ඊතලයක් ඕනනම් අපිට දාන්න පුළුවන්. මේ බන්ධනය ගැලවිලා ඒ ඉලෙක්ට්‍රෝන ටික මේ කාබන් ගාවට යනවා. මේ කාබන් ගාවට. ගියාට පස්සේ මේ කාබන්ට එකසරගලක් එනවා මේ විදියට. දැන් මොකද්ද වෙන්නේ? කල්පනා කරන්න දැන්. මෙතනදී වෙන්නේ මේ ඔක්සිජන්ගේ දැන් 6 වෙනි කාණේ අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තිබුණානේ ඔක්සිජන්ගේ. දැන් මෙතන 6ම පේනවා මේ. මෙතන 6ම පේනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි. දැන් මෙතන මේ එකසරයුගල් දෙකකින් එකක් වියදම් වුණා මෙතනට මේ ද්විත්ව බන්ධනයක් හදන්න. මේ එකසරයුගල් දෙකකින් එකක් වියදම් වුණා මෙතනට බන්ධනයක් හදන්න. අපිට ඕන වක්‍ර විතලයක් පාවිච්චි කරන්න පුළුවන් මේ එකසරයුගලකින් මෙතනට මේ බන්ධනය හදනවා කියලා පෙන්නන්න. බෙන්සීන්ගේ ෆයි බන්ධන තුනෙන් එකක් ගැලවිලා ඒ ඉලෙක්ට්‍රෝන සම්පූර්ණයෙන්ම එක කාබන් කෙනෙක් ගත්තා. මේ ෆයි බන්ධනයේ ඉලෙක්ට්‍රෝන සම්පූර්ණයෙන් මේ කාබන් ගත්තා. එතකොට දැන් මෙතන ගත්තොත් 6 වෙනි කාණ්ඩයේ අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තිබ්බ ඔක්සිජන් මත දැන් තියෙන්නේ 1යි 2යි 3යි 4යි 5යි. අන්න ධන ආරෝපණයක් ලැබෙනවා. කාබන් මත
කාබන්ට 1 2 3 4 H එකක් තියෙනවනේ. මේ හැමතැනම H එකක් තියෙනවා. මෙතන H එකක් නැහැ. මේ O බැඳිච්ච හින්දා නැත්තම් මේ හැම නිදහස් මුල්ලකම H එකක් බැගින් තියෙනවා. මෙතනට H මෙතන හැමතැනම H එකක් බැගින් තියෙනවා. මෙතන නෑ H එකක්. මෙතන මේ O බැඳිලා තියෙනවනේ. මෙතන H ඉවත් වෙලා තියෙන්නේ. මේ නිදහස් මුළු හැම එකෙම H එක බැගින් තියෙනවා. දැන් මෙතනත් H එකක් තියෙනවනේ. එතකොට මේ H එකත් එක බලන්න ගණන් කරන්න. මෙතනින් 1යි මේ බන්ධනෙන්. මේකෙන් 2යි H එකයි 3යි 4යි 5යි. එහෙනම් හතරවෙනි කාණ්ඩේ අන්තිම ශක්ති මට්ටමේ කාබන්ගේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවනක දැන් 5ක් වෙලා. පිටින් එකක් වැඩිපුර අරන් වගින්න මයිනස්නේ. මෙන්න මේ කාබන්ට ඍණ ආරෝපණයක් ලැබෙනවා. පැහැදිලිද? මේ පීනෝල්ගේ සම්ප්‍රයුක්ත ව්‍යුහ හඳින්න කියලා එහෙම කෙලින්ම අහන්නත් පුළුවන් පේපර් එකේ. එතකොට මේ පීනෝල් ඇඳා අපි යාගේ එක සැරයක ගල් දෙකක් තියෙනවනේ ඕගේ. එකක් පාවිච්චි කරලා මෙන්න මෙතනට බන්ධනයක් ද්විත්ව බන්ධනයක් දැම්මා. එතකොට ඒකත් එක්ක මේ කාබන්ගේ ෆයි බන්ධනයකුත් ගැලවුණා බෙන්සීන්ගේ තිබුණු. ඒකෙන් කාබන්ට මයිනස් එකක් ලැබුණා. දැන් මොකද වෙන්නේ? දැන් මේ මයිනස් එක මුල්ලක් අර එක මුල්ලක් පැන මාරු වෙවි යනවා. මෙතනින් මෙතනට කොහොමද? මේ ෆයි බන්ධනය ගැලවිලා මෙතනට එනවා. එතකොට මයිනස් එක මෙතනට මාරු වෙනවා. පැහැදිලිද කියන එක? ඒ විදිහට සම්ප්‍රයුක්ත ව්‍යුහ හඳින්න පුළුවන්. සම්ප්‍රයුක්ත ව්‍යුහ කියන්නේ ඇත්තටම එකම කෙනා. එකම කෙනාට පිළිගත හැකි විවිධ ලුයිස් ව්‍යුහ. එතකොට සමස්තාරෝපණය පරමාණු හයි වෙච්ච සැකිල්ලේ හැමදේම සමාන වෙන්න ඕනේ හැම අවස්ථාවකදී. මොකද එකම ප්‍රභේදය තමයි මේ සම්ප්‍රයුක්ත ව්‍යුහ කියලා අඳින්නේ. ඒකට පිළිගන්න පුළුවන් විවිධ ලුයිස් ව්‍යුහ. එතකොට මේ ෆයි බන්ධනය ගලවලා මෙතනට ඕන වක්‍රීතලයක් පෙන්වන්න. මේ ෆයි බන්ධනය ගලවලා මෙතනට දැම්මට පස්සේ මයිනස් එක උතන්ට දෙන්නේ. එන්න මෙතනට මාරු වෙනවා. මේක සරගොල්ල මෙතනට මාරු වෙනවා මයිනස් එක. අර කලින් අර ප්ලස් මාරු වෙවි ගියේ වගේ මයිනස් මාරු වෙවි යනවා. දැන් ඔයාලට පුළුවන් මේ ෆයි බන්ධනය කරලා මෙන්න මෙතනට දැම්මම මේ මයිනස් එක මේ මුල්ලේ මෙතනට පන්නන්න. එකක් කර එකක් මේ කාබන් වල එක මුල්ලක් කර අනිත් මුල්ලට මයිනස් එක මාරු වෙන එක තමයි වෙන්නේ. තව එකක් අඳින්න පුළුවන්. ওই විදියට. ඒ කියන්නේ මෙන්න මේ ෆයි බන්ධන ඉලෙක්ට්‍රෝන දෙක මෙතනට දාන්න. එතකොට මයිනස් එක මේ මුල්ල අතරලා මෙතනට මාරු වෙනවා. ඊට පස්සේ අපිට තවත් එකක් ඕන නම් අදින්න පුළුවන් මේකම මේ බන්ධන පොඩ්ඩක් එහෙට මෙහෙට කරකවලා. ඒ කියන්නේ මේ බන්ධනේ මෙතනට දානවා, මේ බන්ධනේ මෙතනට දානවා, මේ බන්ධනේ මෙතනට දානවා. පැහැදිලිද? නැත්නම් අපිට හිතන්න පුළුවන් මෙන්න මේ ප්ලස් එක උදාසීන වෙලා මෙතන ආයේ බන්ධනයක් හැදුවා කියනකො එතකොට ඊට වඩා අර බන්ධන අනිත් පැත්තට මාරු වෙලා එනවා. ඒ කියන්නේ ඇත්තටම සම්ප්‍රේක්ෂ ව්‍යුහ කියන්නේ එකම කෙනා තමයි බන්ධන තීන තැන් වෙනස් වෙනවා, ආරෝපණ තීන තැන් වෙනස් වෙනවා. හැබැයි සමස්තාරෝපණයයි එතනින් එහාට ගත්තට පස්සේ මේ පරමාණු හයි වෙච්ච සැකිල්ලයි එකම වෙන්න ඕන. මේ ප්ලස් එක ආයෙම උදාසීන වෙලා එක සරගොලක් ඇවිල්ලා මෙතනින් ආයෙ පාරක් බන්ධනයක් හැදුවට පස්සේ ෆයි බන්ධනයක් ඔන්න තව එකක් එනවා. ඒතකොට මේකෙම බන්ධන කරකැවුවා නම් හරි මේක මෙහෙට මේ ෆයි බන්ධන කරකැවෙන මේක මෙතනට මෙයා මෙතනට මෙයා මෙතනට. එතකොට වෙන සැකිල්ලක් වෙන සැකැස්මක් නේ බන්ධන වල ඉන්නේ. පරමාණු හයි වෙච්ච විදියයි සමස්තාරෝපණය හැම එකම ශුන්‍යයි. පරමාණු හයි වෙච්ච විදිය හැම එකම සමානයි. වෙනස් වෙලා තියෙන්නේ ද්විත්ව බන්ධන තිබුණු තැන් ආරෝපණ තිබුණු තැන් ඒවා තමයි වෙනස් වෙලා තියෙන්නේ. ඒක සම්ප්‍රයුක්ත ව්‍යුහ ගැන සම්පූර්ණ අවබෝධයක් ඔයාලට ගන්න පුළුවන්. මගේ අනුෂ්කින්දුලින් YouTube channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඔයාලට විව්‍යාහ බන්ධන පාඩම් මාලාවේ සම්ප්‍රයුක්ත ව්‍යුහ ලුයිස් ව්‍යුහ සම්පූර්ණයෙන් දාලා තියෙනවා. ඒ ටික අධ්‍යයනය කරගන්න පුළුවන්. ඊට අමතරව ඉතින් ඔයාලට භෞතික රසායනයේ චාලක රසායනයේ වගේ සම්පූර්ණ පාඩම පුළුවන් මගේ YouTube channel එකකින් ඉගෙන ගන්න. ඊට පස්සේ චාලක රසායනයේ සම්පූර්ණ පාඩම සමතුලිතතාව බොහෝ කොටස් ඔය විදිහට මවුල ගණන් උගන්වපු අනුමාපන වලට උදව් කරපුවා ගොඩාක් තියෙනවා. නොමිලේ අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ වගේම TV1 YouTube channel එකෙන් දැන් ඔයාලට මේ ඕගනික් ටික පහුගිය පාඩුනුත් බලන්න පුළුවන්. කාබනික පරිවර්තන ඉඳගෙන මේ දක්වා අපි කරපු පාඩම් ටික ඉතින් ලොකු උදව්වක් මේවෙන් අරගෙන හොඳට උසස් පෙළ විභාගෙට මුහුණ දෙන්න 2000 විශේෂයෙන්ම ඔයගොල්ලෝගේ නංගිල මල්ලිලා ඉන්නවනම් 2023 විභාගෙ ලියන සහ අනතුරුව මේ අයටත් මේවා කියන්න මේ පණිවිඩය මොකද මේ නොමිලේ ඉගෙන ගන්න මේ අවස්ථාව දීලා තියෙන්නේ. මොකද නැවත විෂය නිර්දේශය සංශෝධනය වෙන්නේ 2027 28 වගේ වෙනකොට. ඉතින් තව අවුරුදු ගාණක් කියන්නේ මේ 2019 ක්‍රියාත්මක මේ නිව් සිලබස් එකේ මුලනේ අපි ඉන්නේ. 2019 තමයි මේ නිව් සිලබස් එකේ එන්නේ. ඉතින් එතනින් ඉඳන් 2027 විතර වෙනකන් ආයෙ සිලබස් එක වෙනස් වෙනකම්ම මේ පාඩම් මාලා වළංගුයි. ඉතින් මේවෙන් ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඒ ගැන දැනුවත් කරන්න ඕගොල්ලෝගේ අංගිල මල්ලේ ඉන්නවා නම් ඉස්සරහට අනාගතයේදී. දැන් මේ සම්ප්‍රයුක්ත ව්‍යුහ අනුව දෙයක් පැහැදිලි මොකද්ද? පීනෝල් කාණ්ඩයේ බෙන්සීන් වල ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කරලා මේ ඍණ ගතියක් කියන්නේ මොකද්ද? වැඩි ඉලෙක්ට්‍රෝන ඝනත්වයක් නේ. එහෙනම් පීනෝල් කාණ්ඩේ බෙන්සීන් වල ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කරලා. ඒ කියන්නේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන මෙහෙට දීලා වගේ දෙයක් කරලා. ඔන්න ওই විදිහට හැමෝම මේ වගේ එක සැරයුගල් මෙහෙට ගිහිල්ලා මේ මයිනස් කාබන්ලා හදන්නේ නැහැ හැම සක්‍රියකේම.
සමහරු නිකන් පොඩි තල්ලුවක් විතරයි අර මම උදාහරණයක් කිව්වේ CH3 වගේ කාණ්ඩ, ඇල්කිල් කාණ්ඩ, CH3 කාණ්ඩ වල ඉලෙක්ට්‍රෝන තල්ලුවක් දෙන්න පුළුවන්. හැබැයි ඒක අර එක සැරේ උගල් ලබා දීලා එහෙම සිද්ධියක් නෙමෙයි. පොඩි ඉලෙක්ට්‍රෝන තල්ලුවක් දෙන්න පුළුවන්. කොහොමද මෙතෙන්දී වෙලා තියෙන්නේ? පීනෝල් කාණ්ඩේ විසින් බෙන්සීන් වල ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කරලා මේ කාබන් නාසල මේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කරලා. පැහැදිලිද? එතකොට අපි දැන් මතකද පරිවර්තන වලදී ගන්නවා ඕතොපැරායොමුකාරක මෙටායොමුකාරක කියලා. දැන් පීනෝල් මොන යොමුකාරකයක්ද? ඕතොපැරායොමුකාරකයක් අපි පරිවර්තන වලදී කතා කරේ. මෙටා කවුද? අපි සිලබස් එකේ අපිට මතක තියාගන්න කියලා තියෙන්නේ මෙටායොමුකාරක තුනයි. මොනවද? NO2 කාණ්ඩය, නයිට්‍රෝ කාණ්ඩය, තව COOH, COOH කාණ්ඩය, තව සිදිත්ව බන්ධනයේ වෙනත් කාණ්ඩ. එතකොට ඔන්න මේ මෙටායොමුකාරකය අර අපි ඉගෙන ගන්න අනිකුත් බහුතරය. හැමෝම නෙමෙයි බහුතරය ඕතොපැරායොමුකාරක. මෙටායොමුකාරක අපි විශේෂයෙන් අපිට පාඩම් මෙටායොමුකාරක තව තියෙනවා. නමුත් අපිට මෙටායොමුකාරක කියලා කටපාඩම් කරගන්න කියලා තියෙන සිලබස් එකේ NO2 කාණ්ඩය ගැන, සිදිත්ව බන්ධනයේ OH, සිදිත්ව බන්ධනයේ වෙනත් කියන උදාහරණයක් COCH3 වගේ කාණ්ඩ. ඒතර අනිත් බහුතරය අනිත් හැමෝම නෙමෙයි අනිත් බහුතරය ඕතොපැරායොමුකාරක. දැන් පීනෝල් කාණ්ඩේ OH කාණ්ඩේ ඕතොපැරායොමුකාරකයක්නේ. ඉතින් ඇයි මේ ඕතොපැරායොමුකාරකයක් වෙලා තියෙනවා බලන්න. මෙයාගේ ළඟම ස්ථානයේනේ ඕතෝ කිව්වේ මේ ඕතෝ. විරුද්ධ පැත්ත පැරා. මේ ඕතෝ හා පැරා ස්ථාන වල ඉලෙක්ට්‍රෝන ඝනත්වය ගොඩක් වැඩි. ඍණ ගතියක්. එහෙනම් අර ඉලෙක්ට්‍රොෆයිලය කියන්නේ ධන කෙනෙක්නේ. NO2+ වගේ ඉලෙක්ට්‍රොෆයිල වඩාත්ම එන්න කැමති මෙන්න මේ ඍණ ස්ථාන වලට. දැන් වට පැහැදිලිද පීනෝල් ඕතොපැරායොමුකාරකයක් වෙන්නේ ඇයි කියලා? හරි ඔන්න වගේ දේවල් මේ සම්ප්‍රයුක්ති වලින් පහදන්න පුළුවන්. ඒතකොට පීනෝල් කියන කෙනා ඕතොපැරායොමුකාරකයක් වෙලා තියන්නේ ඇයි? පීනෝල්ගේ සම්ප්‍රයුක්ත විව දැන් මෙහෙමයි දැන් අද අලුතෙන්ම මේ පාඩමත් එක්ක සම්බන්ධ වුණා නම් ටිකක් තේරුම් ගන්න අමාරුයි මොකද එයා බලාවේ මොකක්ද මේ ඕතොපැරායොමුකාරක කියන්නේ කියලා. ඒවා අපි පළවෙනි අධීරයේදී දැන් මීට වැඩසටහන් ගණනාවකට කලින් බෙන්සින් පරිවර්තන කරද්දී සම්පූර්ණයෙන්ම උගන්වලා ඉවර කරපු දේවල්. ඉතින් ඒවා අධ්‍යයනය කරලා ඒවා මේ අද වැඩසටහනත් එක්ක එකතු වෙන්න ඕනේ හරියට නම්. එතකොට අලුතෙන් කෙනෙක් සම්බන්ධ වුණා නම් අපහසුාවක් දැනෙයි. ඒක ඉතින් මුලින් ඉඳන් පළවෙනි වැඩසටහනේ ඉඳගෙන YouTube channel එක හරහා TV1 නාලිකාවේ නරඹන්න. එතකොට ඒකත් එක්ක මෙතනත් අට අධ්‍යයනය කරගන්න පුළුවන් වෙයි. දැන් වට පැහැදිලිද මේ පීනෝල් ඕතොපැරායොමුකාරකයක් වෙන්නේ ඇයි කියලා? ඕතොපැරායොමුකාරක වෙන්න හේතුව මේ ඕතෝ ස්ථාන මේ ළඟම ස්ථානේ පීනෝල්ගේ මේ මෙතනයි මෙතනයි ඕතෝ. විරුද්ධ පැත්ත පැරා. ඒ ස්ථානවල ඉලෙක්ට්‍රෝන ඝනත්වය ගොඩක් වැඩි. ඍණ ගතියක් කියන හොඳම හොඳ ඉලෙක්ට්‍රෝන ඝනත්වයක් නේ. අර ඉලෙක්ට්‍රොෆයිල කියන්නේ ධන කෙනානේ. ධන කෙනා හරි කැමැත්තෙන් මේ ඕතොපැරාතැන් වලට එනවා. අන්න ඒක තමයි පීනෝල් වල ඕතොපැරාතැන් වලට ඊළඟ කාණ්ඩ සම්බන්ධ වෙන්න හේතුව. එතකොට ඇනිලිනුත් මේ වගේ. ඇනිලින් බෙන්සීන්ට NH2. ඇනිලිනුත් මේ වගේ. ඔයාලට මතකද සාමාන්‍යයෙන් බෙන්සීන්ට කාණ්ඩයක් සම්බන්ධ වෙන්න නම් උත්ප්‍රේරකයක් දාන්න ඕනේ. දැන් බෙන්සීන්ට බ්‍රෝමීන් එකක් සම්බන්ධ කරන්න නම් නිකම්ම Br2 දාලා හරියන්නේ නැහනේ. FeBr3 උත්ප්‍රේරකයත් එක්කනේ දාන්න ඕනේ. හැබැයි මතකද පීනෝල්ට ජලීය බ්‍රෝමීන් දාද්දී ඕතොපැරා තැන් තුනටම බ්‍රෝමීන් සම්බන්ධ වුණා. ඇනිලීන්ට ජලීය බ්‍රෝමීන් දාද්දී ඕතොපැරා තැන් තුනටම බ්‍රෝමීන් සම්බන්ධ වුණා. සුදු පාට අවක්ෂේප ලැබුණා මතකද? රසායනික වෙන් කර හඳුනා ගැනීම පරීක්ෂණවලදී පීනෝල්ටයි ඇනිලීන්ටයි ජලීය Br2 දාද්දී මතකද මෙන්න මේ වගේ සුදු පැහැති අවක්ෂේප ලැබුණා. හොම් Br 3ක් ආපු. පරිවර්තන එහෙමත් කරා මේවයි. NH2 නම් ඇනිලීන් නම් ඒත් මතකද මේ වගේ Br 3ක් වල සුදු පාට අවක්ෂේප ලැබුණා. එතෙන්දී උත්ප්‍රේරකයක් භාවිත කරේ නෑ නේද? ජලීය Br2 නේ දැන් හේතුව ඒ තරමට ප්‍රතික්‍රියාශීලතාව වැඩි. දැන් නිකම් බෙන්සීන්ට Br2 දැම්මම මුකුත් වෙන්නේ නෑනේ. නිකම් බෙන්සීන්ට නම් Br2 FeBr3 දාන්න ඕනේ. වෙනත් බෙන්සින් සංයෝගයකට නම් Br2 FeBr3 දාද්දී බෙන්සින්ගේ H එකක් ගලවලා Br එක ආදේශ වෙනවා. හරිද? නමුත් පීනෝල්ට ජලීය Br2 දාද්දී ඕතොපැරාතැන් තුනටම බ්‍රෝමීන් සම්බන්ධ වුණා නේද? ඇනිලීන්ට ජලීය Br2 දාද්දී ඕතොපැරාතැන් තුනටම බ්‍රෝමීන් සම්බන්ධ වුණා නේද? එහෙම බ්‍රෝමීන් තුනක් සම්බන්ධ වෙන්නේ නැහැ වෙනත් අවස්ථාවලදී. එක බ්‍රෝමීන් කෙනානේ සම්බන්ධ වෙන්නේ. වැඩිපුර දැම්මා කියලාත් එහෙම තුනක් සම්බන්ධ වෙන්නේ නැහනේ. හැබැයි පීනෝල් වලදී ඇනිලීන් වලදී මෙහෙම බ්‍රෝමීන් තුනක් සම්බන්ධලා සුදු පාට අවක්ෂේප ලැබුණා. හේතුව බෙන්සීන්ට NH2 ඇනිලීන් වලත් මේ වගේම සම්ප්‍රයුක්තව අපට අඳින්න පුළුවන්. ඒ කියන්නේ ඕතොපැරා ස්ථාන වලට ඍණාරෝපණ හම්බ වෙනවා. පීනෝල් වලදී ඇනිලීන් වලදී ඒකින්ද ඉලෙක්ට්‍රෝපිලික ආදේශ ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාව ගොඩක් වැඩි. පැහැදිලිද? දැන් ඔන්න වගේ බෙන්සීන් වල ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කරන අයට අපි කියන නම තමයි සක්‍රීයක කියලා. සක්‍රීයක. එතකොට ඒගොල්ලෝ බෙන්සීන් වල ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කරන නිසා මතක තියාගන්න බෙන්සීන් වල ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරනවා. එහෙනම් නිකන් බෙන්සීන්ට වඩා සක්‍රීයකයක් බැඳුණු බෙන්සීන් වල ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි. පැහැදිලිද?
එතකොට මේ සක්‍රියක වලින් හොඳම කට්ටියට අපි කියනවා ප්‍රබල සක්‍රියක කියලා. මෙන්න මේ කාණ්ඩ OH කාණ්ඩ, පීනෝල් කාණ්ඩ. ඊට පස්සේ NH2 කාණ්ඩ. ඒ කියන්නේ මෙන්න මේ එක සරයුගල් තියෙන ඔක්සිජන් මත. ඒවා පුළුවන් කෙලින්ම බෙන්සින් සක්‍රිය කරන්න ලබා දෙන්න. ඇනිලීන්ගේ N මත එක සරයුගල් තියෙන ඒවා පුළුවන් බෙන්සින් සක්‍රිය කරන්න ලබා දෙන්න. හොඳම ප්‍රබල සක්‍රියක තමයි මෙන්න මේ පීනෝල් ඇනිලින් කාණ්ඩ. ඊට අමතරව මෙන්න මේ වගේ OCH3 වගේ කාණ්ඩ සාමාන්‍යයෙන් ප්‍රබල සක්‍රියක මේවා තරම්ම නැහැ. අපිට මේ වගේ ගන්න පුළුවන් ඕනනම් N මතත් එකසර තියෙන මේ වගේ NHCH3 වගේ කාණ්ඩ ඕනනම් මේ වගේ ඒවා මේ තරම්ම ප්‍රබල සක්‍රියක නෙමෙයි සාමාන්‍ය වශයෙන් ප්‍රබල සක්‍රියක. ඊට පස්සේ ඇල්කිල් කාණ්ඩ CH3 වගේ ඇල්කිල් කාණ්ඩ ගත්තොත් ඒවා දුබල සක්‍රියක. ඒ කියන්නේ අතර මෙහෙම තුනකට පාඩම් කරන්න ඕනෙත් නැහැ. මේවා ප්‍රබල සක්‍රියක. පීනෝල් ඇනිලින් කාණ්ඩ ප්‍රබල සක්‍රියක. මේවා ගත්තොත් ප්‍රබල සක්‍රියක. මේවා බෙන්සින් පැත්තට ඉතා හොඳින් ඉලෙක්ට්‍රෝන ලබා දෙනවා. ඉතා හොඳින් ඉලෙක්ට්‍රෝන තල්ලුවක් දෙනවා. ඒක අපිට පැහැදිලි සමහර ස්ථාන කාබන්ලගේ ඍණ වුණා. හොඳ ඉලෙක්ට්‍රෝන ඝනත්වයක් ඇති වුණා. මේ ඇල්කිල් කාණ්ඩ වලටත් එහෙම එක සරය ගණන් ලබා දෙන්න බෑ. නමුත් පොඩි ඉලෙක්ට්‍රෝන තල්ලුවක් දෙන්න පුළුවන්. ඒක දුබල සක්‍රියක. මේ වගේ ඇල්කිල් කාණ්ඩ දුබල සක්‍රියක. පැහැදිලිද? එතකොට ප්‍රබල සක්‍රියක වෙන්නේ කවුද? පීනෝල්, OH කාණ්ඩ, ඇනිලින්, NH2 කාණ්ඩ ඒවා ඉතා ප්‍රබල සක්‍රියක. ඊට අමතරව අපිට ගන්න පුළුවන් දැන් පීනෝල් වගේමනේ එකසර තියෙන වෙනත් පරමාණුව මෙතන හිටියත් H නැතුව. හැබැයි මේ තරම් හොඳ සක්‍රියකයක් නෙමෙයි එතකොට. මෙතන එන්ට H නැතුව එකසරත් එක්ක තව වෙන කෙනෙක් හිටියා කියන්නකෝ. තව කාබන් කෙනෙක් බැඳුනා කියන්නකෝ. ඒත් ඉතින් සක්‍රියකයක් වෙන්න එපයි. මොකද මේ එකසර තල්ලු කරන්න පුළුවන් බෙන්සින් පැත්තට. බෙන්සින් වල ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කරන්න. ඒතර හොඳම ප්‍රබල සක්‍රියක තමයි පීනෝල් සහ ඇනිලින් කියලා කියන්නේ. මතක තියාගන්න. ඊටාම හොඳ සක්‍රියක තමයි පීනෝල් සහ ඇනිලින් කියන්නේ. ඊට අමතරව සාපේක්ෂව ප්‍රබලයි. මෙතන OCH3 වගේ වුණා නම් හරි වෙනත් කෙනෙක් මේ H වෙනුවට මෙතන N වෙනුවට වෙනත් කෙනෙක් හිටියා වුණත් සාමාන්‍ය වශයෙන් ප්‍රබල සක්‍රියකයක්. නමුත් මෙයා තරම් නෑ. ඊටාම හොඳ සක්‍රියක දෙක තමයි පීනෝල් සහ ඇනිලින්. ඒවා ඉන්නකොට ඉලෙක්ට්‍රෝපිලික ආදේශ ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය ඊටාම ඉහළයි. නම් ප්‍රබලම සක්‍රියක තමයි පීනෝල් ඇනිලින් කාණ්ඩ. ඊට අමතරව ඔක්සිජන්ට එක සරයුගල් තියෙන N එක සරයුගල් තියෙන මේ H වෙනුවට වෙන කෙනෙක් උදාහරණයක් OCH3 වගේ NHCH3 වගේ එහෙම හිටියත් ඒවත් ප්‍රබල සක්‍රියකයි සාපේක්ෂව ප්‍රබලයි. නමුත් මෙයා තරම් ප්‍රබල සක්‍රියක නෙමෙයි. දුබල සක්‍රියක කියලා කියන්නේ නිකම් මේ හයිඩ්‍රෝකාබන් කාණ්ඩ, ඇල්කිල් කාණ්ඩ ඒවා නිකම් පොඩි තල්ලුවක් දෙනවා. ඉතා හොඳින් අර ඍණ බවක් ලබා දෙන්න තරම් හැකියාවක් නැහැ කාබන්ලට. නමුත් පුංචි ඉලෙක්ට්‍රෝන තල්ලුවක් CH3 කාණ්ඩ වගේ ඇල්කිල් කාණ්ඩ වලට දෙන්න පුළුවන්. ඒවා දුබල සක්‍රියක හැබැයි. ඒවා ඉන්නකොටත් යම් තාක් දුරකට ඉලෙක්ට්‍රෝපිලික ආදේශ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි වෙනවා. නමුත් මේවා තරම් නැහැ. පැහැදිලිද? එතකොට ඔය සක්‍රියකවල අනිත් පැත්ත තමයි සක්‍රියකවල අනිත් පැත්ත තමයි කවුද? වික්‍රියක. ඒවා ඉන්නකොට බෙන්සීන් වල ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වෙනවා. මොකද ඒගොල්ලෝ බෙන්සීන්ගෙන් ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්නවා. වික්‍රියක. ඒගොල්ලෝ බෙන්සීන් වල තියෙන මේ ෆයි බන්ධන ඉලෙක්ට්‍රෝන තමන්ගේ පැත්තට අදින්න බලනවා. එතකොට මේ ෆයි බන්ධන ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වෙගෙන ඉලෙක්ට්‍රෝෆිලික එච්චර එන්න කැමති නැහැ. එහෙනම් ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය අඩු වෙනවා. පැහැදිලිද? එහෙනම් වික්‍රියක ඉන්නකොට බෙන්සීන් වල ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය ගත්තොත් අඩු වෙනවා. ඒතර වික්‍රියක වල ප්‍රබල දුබල කියලා පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. වික්‍රියක වලින් ගත්තොත් ප්‍රබල වික්‍රියක තමයි මෙටායොමුකාරක. ටික මෙටායොමුකාරක කියන්නේ NO2 ඒවා බෙන්සීන් වලින් ලොකු බලයකින් ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්නවා. COOH බෙන්සෝයික් අම්ල කාණ්ඩය සහ CO වෙනත්. ඒ කියන්නේ මෙටායොමුකාරක ගත්තොත් එහෙම ඒවා ප්‍රබල වික්‍රියක. බෙන්සීන්ගෙන් ඉලෙක්ට්‍රෝන තමන්ගේ පැත්තට අදිනවා. එතකොට බෙන්සීන් වල ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වෙනවා. දුබල වික්‍රියක කියලා කියන්නේ ඔය වැඩේ අන්තිමට කරන කට්ටිය. ඒගොල්ලෝ බෙන්සීන් වල ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු කරනවා. නමුත් ගොඩක් අඩු කරන්නේ නැහැ. ඒවා තමයි හැලජන්. ඒවා ටිකක් කියන්නේ ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩින් ඒවා බෙන්සීන් වල ඉලෙක්ට්‍රෝන ඝනත්වය යම් තාක් දුරකට අඩු කරනවා. ගොඩක්ම අඩු කරන්නේ නැහැ. එහෙනම් ප්‍රබල වික්‍රියක කියන්නේ මේ මෙටායොමුකාරක. මේ තුන් දෙනා ගත්තොත් මතක් කරගන්න මෙටායොමුකාරකනේ. මේ මෙටායොමුකාරක ටික ගත්තොත් එම් ප්‍රබල වික්‍රියක. හැලජන ගත්තොත් ඒවා දුබල වික්‍රියක. ඔය ටික පොඩ්ඩක් පාඩම් කරන්න තියෙනවා. ඔය බෙන්සින් වල යාන්ත්‍රණ සම්බන්ධම දෙයක් තමයි. නමුත් කෙටි ප්‍රශ්න වලට මේක එන්න පුළුවන්. එතකොට මම දැන් ඔයාලට පොඩි ඕනනම් ලියා ගන්න chart එකක් දෙන්නම් මේ විදිහට. ඉලෙක්ට්‍රෝපිලික ආදේශ ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාව බෙන්සින් වල වැඩි වෙන්නේ තව මොන පිළිවෙලටද කියලා. හරි. මේක පොඩ්ඩක් ලියලා තියාගන්න.
ප්‍රබල වික්‍රියක කියන්නේ තුන් දෙනෙක් ඉන්න මෙටාම කාරක තුන් දෙනා NO2 COOH CO වෙනත් කාණ්ඩ. දුබල වික්‍රියක වශයෙන් ක්‍රියා කරන හැලජන්. ඒ කියන්නේ ඒගොල්ලෝ බෙන්සීන් වල ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු කරන නමුත් එහෙම මහා ගොඩක් අඩු කරන්නේ නැහැ. ඒකයි දුබල වික්‍රියක කියලා කියන්නේ. නමුත් සක්‍රියක වගේ වැඩි කරන්නේත් නැහැ. හරිද? අඩු කරන්නේ නමුත් ගොඩක් අඩු කරන්නේ නැහැ. දුබල වික්‍රියක කියන්නේ ඒකයි. ඒතර ඔන්න ඔය සක්‍රියක වික්‍රියක ලිස්ට් එක පොඩ්ඩක් ලියලා තියාගන්න. මම දැන් ඔයාලට ඕනනම් පිළිවෙලක් හදලා දෙන්නම්. බෙන්සීන් වල ඉලෙක්ට්‍රෝපිලික ආදේශ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව කොහොමද වැඩි වෙන්නේ කියලා. අහන්න පුළුවන් කෙලිම ප්‍රශ්නයක් කිසියම් ප්‍රතික්‍රියාවක් දීලා උදාහරණයක් නයිට්‍රෝකරණය වෙන්න පුළුවන්, බ්‍රෝමිනීකරණය වෙන්න පුළුවන්, ඇල්කිල් කරන ප්‍රතික්‍රියාවක් වෙන්න පුළුවන්. කුමන හෝ බෙන්සීන්ගේ ඉලෙක්ට්‍රෝපිලික ආදේශ ප්‍රතික්‍රියාවක්. කොකත් එකයි. Br2Fe Br3 CH3Cl නිර්ජල LCl3 නයිට්‍රෝකරණය ඕන එකක් ගන්න පුළුවන්. කාගේද ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩිම? එතකොට අතරමැදියෙක් බවට පත් වෙනවා බෙන්සීන්. වෙන මුකුත් නැති බෙන්සීන්. එයාට සක්‍රියක බැඳුනොත් එහෙම ඉලෙක්ට්‍රෝපිලික ආදේශ ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය වැඩි. මොන සක්‍රියකද? ප්‍රබල සක්‍රියක. ප්‍රබල සක්‍රියක බැඳුනොත් ගොඩක්ම වැඩි. දුබල සක්‍රියකක් බැඳුනොත් ටිකක් වැඩි. එතකොට හිතන්නකො බෙන්සීන්ට බැඳුනා කියලා CH3 කාණ්ඩයක් වගේ දුබල සක්‍රියකයක්. අපි ගමු උදාහරණයක්. දුබල සක්‍රියකයක් CH3 කාණ්ඩයක් වගේ. දුබල සක්‍රියකයක් උදාහරණයක් ගමු. බෙන්සීන්ට CH3 කාණ්ඩයක්. හරි. ඊටත් වඩා ඉලෙක්ට්‍රෝපිලික ආදේශ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි ප්‍රබල සක්‍රියකයක් ඉන්නවා. උදාහරණයක් පීනෝල් කාණ්ඩයක්, ඇනිලින් කාණ්ඩයක් ඒ වගේ ඔක්සිජන් හරි නයිට්‍රජන් මත හරි එකසර තියෙන කාණ්ඩයක්. එතන ප්‍රබලම සක්‍රියකේ තමයි OH සහ NH2 දෙන්න. ඊට අමතරව OCH3, NHCH3 වගේ එකසර තියෙන්න ඕනේ ඔක්සිජන් හරි නයිට්‍රජන් හරි. එතකොට එකසර දීලා ඍණ ගතියක් ලබා දෙන්න පුළුවන් මේ කාබන්ලට. ඉතා හොඳ ඉලෙක්ට්‍රෝන ඝනත්වයක්. එතකොට ඉලෙක්ට්‍රෝෆිලික හරි කැමැත්තෙන් එන උදාහරණයක් අපි ගමු පීනෝල්. එතකොට ගොඩක්ම ගොඩක් වැඩි. පැහැදිලිද? ඊට පස්සේ සාමාන්‍ය නිකම්ම ඉන්න බෙන්සීන්ට වඩා අඩුයි ඉලෙක්ට්‍රෝපිලික ආදේශ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව දුබල වික්‍රියකයක් ඉන්නකොට. දුබල වික්‍රියක කියන්නේ උදාහරණයක් හැලජන්. අපි ගමු බ්‍රෝමීන් එකක්. බ්‍රෝම බෙන්සීන්. නිකම්ම බෙන්සීන්ට වඩා බ්‍රෝම බෙන්සීන් ඉලෙක්ට්‍රෝපිලික ආදේශ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව අඩුයි. ගොඩක්ම අඩුයි. ප්‍රබල වික්‍රියකයක් අර ඉලෙක්ට්‍රෝන ඝනත්වය ගොඩක් අඩු කරන කෙනෙක් ප්‍රබල වික්‍රියකයක් ඉන්නකොට. පැහැදිලිද? එතකොට ඒ කියන්නේ උදාහරණයක් නයිට්‍රෝ කාණ්ඩය COOH කාණ්ඩ COCH3 වගේ කාණ්ඩ. රොන්නෝ වගේ ඉලෙක්ට්‍රෝපිලික ආදේශ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව සංසන්දනය කරන්න. අඩුවක ඉඳන් වැඩිකට සකස් කරන්න වගේ පෙළ ගැස්ම එන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝපිලික ආකල්න නෙමෙයි ආදේශ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව මේ පැත්තට වැඩි වෙනවා. හරි සංයෝග කීපයක් දීලා අපෙන් අහන්න පුළුවන්. මොන සංයෝගයේදීද ඉලෙක්ට්‍රෝපිලික ආදේශ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව ගොඩක්ම වැඩි? මොන සංයෝගයේදීද ඉලෙක්ට්‍රෝපිලික ආදේශ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ගොඩක්ම අඩු? පෙළ ගැස්ම. එතකොට මේ වගේ වෙලාවකදී ප්‍රබල සක්‍රියකයක් පීනෝල් කාණ්ඩය, ඇනිලින් කාණ්ඩය වගේ කෙනෙක් ඉන්නවනම් තමයි ඉලෙක්ට්‍රෝපිලික ආදේශ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව ගොඩක්ම වැඩි. ඊළඟට දුබල සක්‍රියකයක් ඉන්නවනම් CH3 වගේ ඇල්කිල් කාණ්ඩයක් ඉන්නකොට. වික්‍රියක ඉන්නකොට ඉලෙක්ට්‍රෝපිලික ආදේශ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව ගොඩක් අඩුයි. ප්‍රබල වික්‍රියකයක් වගේ ඉන්නවනම් ගොඩක් අඩුයි. ඒතකොට පිළිවෙල ඕන වෙන්න පුළුවන්. එතකොට ඔන්න ඔය සක්‍රියක වික්‍රියක ගැනත් ඔන්න කරුණු කාරණා කිව්වා. ඒතකොට පුංචි දෙයක් මම කියන්නම්. දැන් හිතන්නේ යම් බෙන්සීන් සංයෝගයක් ඉන්නවා බෙන්සීන් කොටස් දෙකක් තියෙන. එක කොටසකට වික්‍රියකයක් බැඳිලා අනිත් කොටසට සක්‍රියකයක් බැඳිලා. ඉලෙක්ට්‍රෝෆයිලයක් එනවනම් එන්න කැමති මොන බෙන්සීන් ළඟටද? එක්කෙනෙක් එනවනම්. දැන් අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් එක්තරා කාබනික සංයෝගයක් පහත දක්වා ඇත.
මෙන්න එක්කෙනෙක්. මේ වගේ බෙන්සීන් දෙකක් අඩංගු සංයෝගයක්. මෙයාට දැම්මොත් එහෙම Br2 FeBr3 නැත්නම් සාන්ට්‍රොනයිට්‍රික් සාන්ට්‍රෝසල්ෆියුරික් CH3Cl නිර්ජල LCl3 නැත්නම් CH3COCl නිර්ජල LCl3 මොනවා හරි ඉලෙක්ට්‍රෝෆයිලයක් ආදේශ වෙන ප්‍රතික්‍රියාවකට මෙයා සහභාගී කරෝතින් අදාළ ඉලෙක්ට්‍රෝෆයිලය මම ගන්නම් E කියලා. අදාළ ඉලෙක්ට්‍රෝෆයිලය එන්න කැමති මොන බෙන්සීන් ළඟටද? මොන සක්‍රීයක වික්‍රියක දැනුම පාවිච්චි කරලා කියන්නේ. ඉලෙක්ට්‍රෝෆයිලය මම පොදුවේ ගන්නම්කෝ E කියලා. Br වෙන්න පුළුවන්, NO2 වෙන්න පුළුවන්, මොනවා හරි CH3 වෙන්න පුළුවන්. අදාළ ඉලෙක්ට්‍රෝෆයිලය එන්න කැමති මේ වම් පැත්තේ බෙන්සීන්ටද දකුණු පැත්තේ බෙන්සීන්ටද? මෙයා සක්‍රීයකයක් නේ. ඔය දුබල තමයි දුබල හරි සක්‍රීයකයක් බෙන්සීන්ට ඉලෙක්ට්‍රෝන තල්ලු කරලා බෙන්සීන් වල ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කරන කෙනෙක්. මෙයා ප්‍රබල වික්‍රියකයක් බෙන්සීන් වල තියෙන ඉලෙක්ට්‍රෝන තමන්ගේ පැත්තට ඇදගෙන බෙන්සීන් වල ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු කරන කෙනෙක්. එහෙනම් ඉලෙක්ට්‍රෝෆයිලය එන්න කැමති මොන බෙන්සීන්ටද? ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි බෙන්සීන් වලට. ඒ කියන්නේ මම කිව්වේ බෙන්සීන් වල ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කරන්න සක්‍රීයක සම්බන්ධ වෙන්න ඒගොල්ලෝගේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි, ප්‍රතික්‍රියාකාරීත්වය වැඩි. එහෙනම් මේ පිටතින් පැමිණි ඉලෙක්ට්‍රෝෆයිලය කවුරු වුණත් බ්‍රෝමින් වෙන්න පුළුවන්, NO2 වෙන්න පුළුවන්, CH3 වෙන්න පුළුවන්. ඒ සම්බන්ධ වන කාණ්ඩය එක්කෙනා නම් බැඳෙන්නේ එයා යන්න කැමති මේ පැත්තේ බෙන්සීන්ටද මේ පැත්තේ බෙන්සීන්ටද? මෙන්න මේ බෙන්සීන්ට. ඇයි? මෙතන සක්‍රීයක මැදිච්ච බෙන්සීන් වලයක්. මේ සක්‍රීයක මැදිච්ච බෙන්සීන් එකක් CH3 ගානේ ඉලෙක්ට්‍රෝන දුබලව හරි තල්ලු කරනවා. ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කරනවා මේ බෙන්සීන්ගේ. මේ බෙන්සීන්ගේ ඉලෙක්ට්‍රෝන NO2 ඇදලා ගත්තාම මේ බෙන්සීන්ගේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩුයි. එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි බෙන්සීන් එකට තමයි ඉලෙක්ට්‍රෝෆයිලය බැඳෙන්න කැමති. ඊගාට යොමුකාරකෙත් ඕන මේක මොන යොමුකාරකයක්ද? මෙටා නෙමෙයිනේ. මෙටා තුන් දෙනයි. නයිට්‍රෝ COOH CO වෙනත්. එහෙනම් අනිත් බහුතරයේ ඕතපරා යොමුකාරක. එහෙනම් මෙයා ඕතපරා යොමුකාරකයක්. මෙතන පැරාතැන් නම් ඉඩ නැහැ. නමුත් ඕතතැන් ඉඩ තියෙනවා. එහෙනම් ඔයා කැමති මෙතන හරි ඕතතැන්ට මෙන්න මේ ඉලෙක්ට්‍රෝෆයිලය බැඳන්න පුළුවන්. බ්‍රෝමීන් හරි CH3 හරි අදාළ කාණ්ඩේ. ඉලෙක්ට්‍රෝෆයිලය මම E කියලා ගත්ත පොදුවේ ඉලෙක්ට්‍රෝෆයිලය. හරි? අදාළ ඉලෙක්ට්‍රෝෆයිලය Br වෙන්න පුළුවන්, CH3 වෙන්න පුළුවන් ඒ කොටස. හරිද? එහෙනම් දැන් ඔයාලට පැහැදිලිද? ඒ කියන්නේ වෙන්නේ මොකද්ද වෙන්නේ මෙතනදී? ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩුයි මේ බෙන්සීන් එකේ. මේක වික්‍රියකයක් බැඳුණු බෙන්සීන් වලයක්. එයා ප්‍රතික්‍රියාකාරීත්වය අඩුයි. මෙතන සක්‍රීයක බැඳිච්ච දුබල හරි සක්‍රීයකයක් නේ CH3 කියන්නේ ඇල්කිල් කාණ්ඩ සක්‍රීය එකක්. සක්‍රීයකයක් බැඳිච්ච බෙන්සීන් වලයක් මේක. මෙතන ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි. ඒ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි බෙන්සීන් එකට තමයි ඉලෙක්ට්‍රෝෆයිල කැමැත්තෙන් එන්නේ. එහෙනම් මෙන්න මේ බෙන්සීන් එකට තමයි එක ඉලෙක්ට්‍රෝෆයිලයක් එනවනම් සම්බන්ධ වෙන්නේ. පැහැදිලිද? දැන් මෙහෙ යන්නේ නැහැ. ඒ ඉලෙක්ට්‍රෝෆයිලය මෙන්න මේ බෙන්සීන් එකට සම්බන්ධ වෙනවා. එතනත් ඉතින් මෙයා ඕතෝපරායමුකාරකයක් නෙමෙයි මෙටායමුකාරකයක් නෙමෙයි හින්දා ඕතෝ හරි පැරාතන නම් ඉඩක් නැහැ. ඕතෝ හෝ පැරාතනට සම්බන්ධ වෙනවා මේ ඉලෙක්ට්‍රෝෆයිලය. පැහැදිලිද? එතකොට ඉලෙක්ට්‍රෝෆයිල කීපයක් සම්බන්ධ වෙනවා නම් ඒත් ඉතින් මේ බෙන්සීන්ට තමයි ප්‍රමුඛත්වය දෙන්නේ. ඊට පස්සේ තමයි මේ බෙන්සීන් පැත්තට හැරෙන්නේ. මොකද මේ බෙන්සීන්ගේ ප්‍රතික්‍රියාකාරීත්වය වැඩි, ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි නිසා. පැහැදිලිද? අපිට දැම්මොත් එහෙම එක බ්‍රෝමින් කෙනෙක් සම්බන්ධ කරන්න ඕනේ. නැත්නම් එක CH3 කාණ්ඩයක් සම්බන්ධ කරන්න ඕනේ. එක NO2 කාණ්ඩයක් සම්බන්ධ කරන්න ඕනේ. කොතනටද සම්බන්ධ වෙන්නේ කියලා ඇහුවොත් අපි කියන්නේ පැහැදිලිවම සක්‍රීයකයේ ඉන්න බෙන්සීන් පැත්තට තමයි ඒ අදාළ ඉලෙක්ට්‍රෝෆයිලය කැමැත්තෙන් බැඳෙන්නේ. එතන මොන යොමුකාරකයක්ද කියලා බලන්න මේ කාණ්ඩය. ඒකට සාපේක්ෂව ඕතෝ හරි පැරා හරි අදාළ තැනකට හරි මෙටා හරි ඒ තැනට සම්බන්ධ කරන. ඉතින් මේගොල්ලෝ ඕතෝ පැරා යොමුකාරක CH3 කාණ්ඩේ නම් මෙතන ඕතෝ හෝ පැරා තැනට තමයි මේ ඉලෙක්ට්‍රෝෆයිලය කැමැත්තෙන්ම සම්බන්ධ වෙන්නේ. නෝ වගේ දැනුමත් ඕන වෙන පුළුවන් කෙටි ප්‍රශ්න වලදී. එහෙනම් අපිට විරාමයකට යන්න වෙනවා. විරාමයෙන් පස්සේ අපි කතා කරනවා ඇල්කේන ක්ලෝරිනීකරණ යාන්ත්‍රණයේ හිරුවෙලිය හමුවේදී අන්තිම යාන්ත්‍රණයේ විදිහට. එහෙනම් අපි යාන්ත්‍රණ වල අන්තිම ටික විදිහට අපිට කතා කරන්න දැන් ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ගැන අපි ඕනටත් වඩා කතා කරා. පහුගිය වැඩසටහනෙත් කතා කරා. දැන් මේකෙත් කතා කරා. එතකොට මේ අපි කතා කරන්න තියෙනවා මේ ඇල්කේන ක්ලෝරිනීකරණ යාන්ත්‍රණය අපි ඉතුරු කරගත්තා. හේතුව දැන් යාන්ත්‍රණ ඇදීමේදී අපි මේ දක්වා ගන්නපු හැම යාන්ත්‍රණයේදීම සම්පූර්ණ වක්‍ර ඊතලේ භාවිතා කරේ මේ වගේ අර්ධ ඊතලයක් භාවිතා කරලා අපි යාන්ත්‍රණය ඇඳේ නැහැ. කියන්නේ මේ වගේ ෆුල් ඊතලයකින් මොකද්ද පෙන්වන්නේ? සම්පූර්ණ වක්‍ර ඊතලයකින් ඉලෙක්ට්‍රෝන දෙකක් මෙතනින් මෙතනට යනවා. එහෙනම් මේකෙන් එක ඉලෙක්ට්‍රෝනයක් මෙතනින් මෙතනට යනවා. මේ වගේ ඒවා අපිට ආවේ නැහැ. මේ වගේ ඒවා අපිට මෙතනදී විතරයි හම්බ වෙන්නේ. කියන්නේ මේ වගේ ඉලෙක්ට්‍රෝන දෙකක් යම් තැනකින් තව තැනකට යන එක තමයි අපිට සුලභවම යාන්ත්‍රණ වලදී ඕන වෙන්නේ. නමුත් එකම එක අවස්ථාවකදී එක ඉලෙක්ට්‍රෝනයක් මෙතනින් මෙතනට යනවා කියලා පෙන්වන්න අපට ඕන වෙනවා. එතකොට අපි මේ වගේ
ඊතලකින් ඊහිසෙන් භාගයක් තමයි නිරූපණය කරන්නේ. හරි ඒක තමයි ඇල්කේන ක්ලෝරිනීකරණ යාන්ත්‍රණය කියලා කියන්නේ. පැහැදිලිද? ඒතර ඇල්කේනයකට දැම්මොතින් Cl2 මේක පරිවර්තන වලදී ඉගැන්වුවේ නෑ. අපි ඇල්කේනයක් ගමු CH4 වගේ. පරිවර්තන වලදී ඉගැන්වුවේ නෑ. මොකද දන්නවද? පරිවර්තනයකදී අපි එක්කෙනෙක් පාවිච්චි කළා හරියටම තව කෙනෙක් හදන එකනේ කරන්නේ. මෙතන එහෙම හරියටම කෙනෙක් එක්කෙනෙක් කියලා ගන්න බෑ. ඵල මිශ්‍රණයක් ලැබෙන්නේ. දැන් අපි CH4 වලට දැම්මොත් එimhe Cl2 ක්ලෝරින් අපි කියනවා ක්ලෝරිනීකරණය කියලා. හිරුවෙලිය හමුවේ. කියන්නේ හිරුවෙලියේ තියෙන විද්‍යුත් චුම්බක විකිරණ වල ශක්තිය මේ ප්‍රතික්‍රියාවට ප්‍රයෝගී වෙනවා. හිරුවෙලිය හමුවේ Cl2 දැම්මට පස්සේ වෙන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. එක H එකක් ගැලවිලා Cl එකක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් CH3Cl. එක H එකක් ගැලවිලා Cl එකක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් CH3Cl ලැබෙනවා. H දෙකක් ගැලවුණොත් Cl දෙකක් ආදේශ වෙනවා. CH2Cl2. තුනක් ගැලවුණොත් එහෙම CHCl3. හතරම ගියොත් CCl4. ඔන්න වගේ ඵල මිශ්‍රණයක් තමයි ලැබෙන්නේ. එකක් කියලා ගන්න බෑ. සංශුද්ධ තනි එක ඵලයක් කියලා අපිට ගන්න බෑ මේ යාන්ත්‍රණයේදී. පැහැදිලිද? කියන්නේ අපි ඒකින්ද පරිවර්තන වලට මේ වගේ ප්‍රතික්‍රියා පාවිච්චි කරන්නේ නැහැ. හේතුව සංශුද්ධ එක ඵලයක් ගන්න බැරි නිසා ඵල මිශ්‍රණයක් නිසා පරිවර්තන වලට අපි පාවිච්චි කරන්නේ නැහැ සාමාන්‍යයෙන් මේ ප්‍රතික්‍රියා. ඒකම ඇතින්දී ගන්නේ නැත්තේ. නමුත් මේකේ යාන්ත්‍රණය අපි විභාගෙදී අහනවා. එතකොට මේ යාන්ත්‍රණයට නමක් දාන්න පුළුවන් ආට පැහැදිලිව වෙනවා ආදේශයක් කියන එක. මොකද කාබන්ගෙන් H ගැලවිලා තමයි ක්ලෝරින් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ආදේශ වීමක්. මෙතෙන්ද අපි විශේෂ නමක් පාවිච්චි කරනවා මුක්ත කණ්ඩක ආදේශය කියලා. ඒතර මේ යාන්ත්‍රණේ නම මොකක්ද කියලා අහුවොත් අපිට කියන්න පුළුවන් මුක්ත කණ්ඩක ආදේශයක් කියලා මෙතන සිද්ධ වෙන්නේ. ඔය මුක්ත කණ්ඩක කියන කතාව හොඳට තේරුම් බේරුම් කරගමු මුලින්ම. මුක්ත කණ්ඩක කියලා මෙතන අදහස් කරන්නේ වියුග්ම ඉලෙක්ට්‍රෝන. කියන්නේ යුගල් නොවිච්ච ඉලෙක්ට්‍රෝන, තනි ඉලෙක්ට්‍රෝන තියෙන ප්‍රභේද තමයි මුක්ත කණ්ඩක කියලා කතා වෙන්නේ. මෙතෙන්දි කතා වෙනවා ක්ලෝරින් මුක්ත කණ්ඩක කියලා જાතියක්. ඒ කියන්නේ දැන් ක්ලෝරින් 7 වෙනි කාණ්ඩේ උදාසීන ක්ලෝරින් පරමාණුවක් ගත්තොත් අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක්. ඒතර එක සැර යුගල් 3යි 1යි 2යි 3යි 4යි 5යි 6යි මේ වගේ වියුග්ම ඉලෙක්ට්‍රෝනිකුයි දැම්මොත් ඔන්න උදාසීන ක්ලෝරින් පරමාණුවක්. මේකට කියන්න පුළුවන් මුක්ත කණ්ඩකයක් කියලා. මේක ගොඩක් ප්‍රතික්‍රියාශීලී අධි ප්‍රතික්‍රියාශීලී හේතුව මේ වියුග්ම ඉලෙක්ට්‍රෝන තියෙන ප්‍රභේද ස්ථායිව තියාගන්න බෑ. හරිම ප්‍රතික්‍රියාකාරී මොකක් හරි කෙනෙක් එක ප්‍රතික්‍රියා වෙලා වෙනත් කෙනෙක් බවට පත් වෙනවා. වෙනත් ඵලයක් බවට පත් වෙනවා. එතකොට ඔය මුක්ත කණ්ඩක කියලා මෙතනදී කතා කරන්නේ වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් තියෙන කට්ටිය. මුක්ත කණ්ඩකයක් කියලා මෙතනදී කතා කරනවා වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් පවතින ප්‍රභේදයකට. මුක්ත කණ්ඩකයක්. හරි මොකක්ද එතකොට වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් තියෙන කෙනෙක්ට අපි කියනවා මුක්ත කණ්ඩකයක් කියලා. ඒත් ක්ලෝරින් මුක්ත කණ්ඩකයක් කියන්නේ ක්ලෝරින් මත වියුග්මයක් තියෙනවා. කාබන් මුක්ත කණ්ඩකයක් කිව්වොත් කාබන් මත වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා අන්න ඒ විදිහට. ඒත් මේ යාන්ත්‍රණය අඳිනකොට අපට මෙන්න මේ වගේ ක්ලෝරින් මුක්ත කණ්ඩක ඕන වෙනවා. තව කාබන් මුක්ත කණ්ඩක ඕන වෙනවා. ඔය වගේ වියුග්මයක් කාබන් මත තියෙන. ඒත් මේ යාන්ත්‍රණයේ සමහරක් කෙටි ප්‍රශ්න නිකන් මේ පොඩි දේවල් පාවිච්චි කරලාත් උත්තර ගන්න පුළුවන්. මොකද දන්නවද? මේ ඇල්කේන ක්ලෝරිනීකරණ යාන්ත්‍රණයේදී ධන හෝ ඍණ අයන එන්නේ නැහැ. දැන් ගොඩක් යාන්ත්‍රණ වලදී ධන අයන ඍණ අයන ඒවා ආවනේ. මේකේ මුකුත් එන්නේ ඇල්කේන ක්ලෝරිනීකරණ යාන්ත්‍රණයේදී ධන හෝ ඍණ අයන කිසිවක් අතරමඟදී හැදෙන්නේ නැහැ. හැදෙන්නේ මේ මුක්ත කණ්ඩක. හැබැයි එතනත් ಜಾති දෙකයි. එක ක්ලෝරින් මත වියුග්මයක් ක්ලෝරින් මුක්ත කණ්ඩක. මේ අපි ක්ලෝරින් මුක්ත කණ්ඩකයේ සාමාන්‍යයෙන් ලියද්දි මේ එක සැර යුගල් පෙන්වන්නේ නැහැ. අර වියුග්ම ඉලෙක්ට්‍රෝන විතරයි පෙන්වන්නේ මේ විදියට. ඩොට් එකක් තියලා. පැහැදිලිද? අපි ක්ලෝරින් මුක්ත කණ්ඩකයේ ලියද්දි මේ එක සැර යුගල් ඔක්කොම පෙන්වන්න එක අත්‍යවශ්‍ය නැහැ. නිකන් ක්ලෝරින් මත වියුග්ම විතරයි පෙන්වන්නේ. උතර මම දැනගන්න කිව්වේ ක්ලෝරින් මුක්ත කණ්ඩකය කියන්නේ උදාසීන ක්ලෝරින් පරමාණුවක්. ඒකට අපි කියනවා පරමාණුක ක්ලෝරින් කියලාත් කියනවා. උදාසීන ක්ලෝරින් පරමාණුවක්. හරිද? ඒත් මේ ඇල්කීන ක්ලෝරිනීකරණ යාන්ත්‍රණයේ පුරාවටම මෙන්න මේ වගේ ක්ලෝරින් මුක්ත කණ්ඩක ගැන අපි කතා කරනවා. මේ කාබන් මත යුග්ම ගැන කතා කරනවා. කිසිම ධන අයනයක් ඍණ අයනයක් ගැන කතා කරන්නෙම නැහැ. අනිත් එක මේ යාන්ත්‍රණයේ පුරාවටම පාවිච්චි වෙන්නේ අර ෆුල් ඊතල නෙමෙයි හාෆ් ඊතලයක්. ඒ කියන්නේ අර්ධ ඊතලයක් පාවිච්චි වෙන්නේ. වක්‍ර ඊතල සම්පූර්ණ ඊහිස දාන්නේ නැහැ. ඊහිසෙන් අඩයි. අර්ධයයි. එතකොට ඒකත් විශේෂ ලක්ෂණයක්. ඒතර ඔය දේවලුත් එක සමහරක් ලාට මේ කෙටි ප්‍රශ්න එහෙම එනවා. ඇල්කේන ක්ලෝරිනීකරණ යාන්ත්‍රණයේ පියවරක් අතරින් වැරදි වන්නේ කුමක්ද? නිවැරදි වන්නේ කුමක්ද? නිතර ප්‍රශ්න ඇවිල්ලා තිනවා බලන්න පුළුවන් වාට කෙටි ප්‍රශ්නවල. එතනදී අර පොඩ්ඩක් උපක්‍රමශීලී වෙලා හිතලා ගන්නත් පුළුවන්. මොකද මෙතනදී මතක තියාගත්තා නම් ඔයා මේකෙදි ධන හෝ ඍණ අයන හැදෙන්නේ නැහැ. මේ ඇල්කේන ක්ලෝරිනීකරණ යාන්ත්‍රණයේදී අතරමැද ධන හෝ ඍණ අයන මුකුත්ම හැදෙන්නේ නැහැ. හැදෙන්නේ මුක්ත කණ්ඩක. එක්ක ක්ලෝරින් මත වියුග්ම නැත්නම් කාබන් මත වියුග්ම. පැහැදිලිද? හරි දැන් බලමු මේක කොහොමද ලියන්නේ කියන එක. මේකේ ආරම්භක පියවර වෙන්නේ
සූර්යාලෝක හිරු එළියේ ශක්තියෙන් මේ ක්ලෝරීන් අණුවක් දෙකට කැඩෙන එක. ක්ලෝරීන් අණුවක් දෙකට කැඩෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ක්ලෝරීන්ගේ බන්ධනයේ සමානව අන්න මැදින් පටන් අරන් එක අර්ධ ඊතලයක් මේ ක්ලෝරීන්ට අනෙක් අර්ධ ඊතලයේ මේ ක්ලෝරීන්ට දාන්න පුළුවන්. එකෙන් කියවෙන්නේ අපි කියනවා සමවිච්ඡේදනය කියලා. දැන් විෂම විච්ඡේදනය කියන්න පුළුවන් යම් බන්ධනයක් කැඩිලා ඉලෙක්ට්‍රෝන දෙක යම් තැනකට යන එක විෂම විච්ඡේදනයක්. මේකට සමවිච්ඡේදනය කියන්නේ සමානව. මේ ක්ලෝරින් ඉලෙක්ට්‍රෝනේ මෙයා ගන්නවා මේ ක්ලෝරින් ඉලෙක්ට්‍රෝනේ මෙයා ගන්නවා. සමානව කැඩිලා බන්ධනය කැඩිලා ඉලෙක්ට්‍රෝන සමානව බෙදා ගන්නවා. සමවිච්ඡේදන ඊතලයක් කියලා ඕනනම් කියන්න පුළුවන්. ඒ කියන්නේ සමවිච්ඡේදනයක් සමානව මේ බන්ධනය කැඩිලා සමානව එක ඉලෙක්ට්‍රෝනයක් මේ ක්ලෝරින් ගන්නවා ඒක මේ ඊතලෙන් අර්ධයයි දාන්නේ. ඊහිසෙන් අර්ධයයි දාන්නේ. හරිද? මේ සමවිච්ඡේදනයක්. ඒ කියන්නේ මේ බන්ධනයේ කැඩිලා මේ ඉලෙක්ට්‍රෝනයක් මේ වම් පැත්තේ ක්ලෝරින් ගන්නවා අනෙක් ඉලෙක්ට්‍රෝනේ මේ අනිත් ක්ලෝරින් ගන්නවා. එතකොට මේකට අර අවශ්‍ය ශක්තිය ලබා ගන්න හිරු එළියෙන්. හිරු එළියෙන් විද්‍යුත් චුම්බක විකිරණ ඕනනම් අපට Hν කියලා මෙහෙම ලියන්න පුළුවන්. විද්‍යුත් චුම්බක විකිරණ කියන එක HF කියලාත් ඕනනම් කියන්න පුළුවන්. Hν නැත්නම් HF කියලා කියන්න පුළුවන්. මේ විද්‍යුත් චුම්බක විකිරණ ශක්තිය කියන එක සංකේත කරන්න. ඒ හිරු එළියේ ශක්තියෙන් තමයි මේ ක්ලෝරින් අණු කැඩෙන්නේ. කැඩිලා පරමාණුක ක්ලෝරින් දෙකක් ලැබෙනවා. අර වියුග්මයක් තියෙන හින්දා මේ ක්ලෝරින් මත මුක්ත ඛණ්ඩක නිසා වියුග්ම පෙන්වන්න. ඒ කියන්නේ ඇත්තම කතාව ගත්තොත් මෙතන එක සරයුගල් 3යි. ඒතකොට 6යි ඉලෙක්ට්‍රෝන මේකයි 7යි. ක්ලෝරින්ගේ අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7 තියෙනවා. ඒතකොට එතනින් අර වියුග්ම විතරක් පෙන්වුවම ඇති. මෙතනත් ඉතින් ඕනනම් මේ එක සරයුගල් ටික පෙන්වන්න පුළුවන් මේ ක්ලෝරින් මත මෙහෙම 7 වෙනි කාණ්ඩේ 7ක් වෙන්න එක සරයුගල් තියෙනවා කියන එක. ඒක අත්‍යවශ්‍ය කාරණයක් නෙමෙයි. එතන මේ 7 වෙනි කාණ්ඩේ 7ක් වෙන මේ ක්ලෝරින් මත ඉලෙක්ට්‍රෝන 7ක් තියෙන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. මේ බන්ධනයේ කැඩලා මෙයාගේ ඉලෙක්ට්‍රෝනේ මෙයා ගන්නවා මෙයාගේ ඉලෙක්ට්‍රෝනේ මෙයා ගන්න එක තමයි පෙන්වන්නේ. ඒතර ක්ලෝරින් මුක්ත ඛණ්ඩකයේ වියුග්ම ඉලෙක්ට්‍රෝනේ පෙන්නද්දී මේ ලියද්දී මේ වියුග්ම විතරක් පෙන්වුවම ඇති මේ එක සරයුගල් පෙන්වන්න අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. පෙන්වුවත් ඉතින් වරදක් නැහැ. හරිද? දැන් ඔය ක්ලෝරින් මුක්ත ඛණ්ඩක කියනවා ගොඩක් ප්‍රතික්‍රියාශීලී. මේවා ස්ථායි නැහැ. මේවට ඉන්න බෑ මේවා ප්‍රතික්‍රියා වෙනවා. ගොඩක් ප්‍රතික්‍රියාශීලී. අන්න මේවා ගිහිල්ලා CH4 එක ගැටිලා අන්න H ගලවලා ක්ලෝරින් වශයෙන් ආදේශ වෙන්න පටන් ගන්නවා. ඒක අපි මේකට නමක් කියනවා මුක්ත ඛණ්ඩක ආදේශය කියලා. අපි නමක් කියනවා මොකක්ද? මුක්ත ඛණ්ඩක ආදේශ වීම. එතකොට මෙන්න මේ මුක්ත ඛණ්ඩක අධි ප්‍රතික්‍රියාශීලී මේ මුක්ත ඛණ්ඩක ගිහිල්ලා ගැටෙනවා CH4 අණු එක්ක. CH4 අණුවක සීරක් H බන්ධනයක් කැඩෙන්න හේතු වෙනවා මේ මුක්ත ඛණ්ඩක ගිහිල්ලා ගැටෙන එක. ඒක අපි පෙන්වන්නේ කොහොමද දන්නවද? ඒක පෙන්වන්නේ මේ සීරක් H මේ මුක්ත ඛණ්ඩකයේ මේ සීරක් H බන්ධන වල හැප්පෙනවා. කියන්නේ H පරමාණු එක ගැටෙනවා. එතකොට මේ H එක්ක Cl මොකද වෙන්නේ? HCl වශයෙන් පිට වෙනවා. පැහැදිලිද? මේ CH4 අණු වල ගිහිල්ලා මේ ක්ලෝරින් මුක්ත ඛණ්ඩක ගැටෙනකොට අර H පරමාණු ගැලවිලා ක්ලෝරින් එක්ක HCl වශයෙන් පිට වෙනවා. එතකොට ඒකත් වක්‍ර ඊතල වලින් කොහොම අර්ධ ඊතල භාවිතා වෙන්නේ. එහෙනම් මේ සීරක් H බන්ධනයක් එතකොට කැඩිලා එක ඉලෙක්ට්‍රෝනයක් කාබන් ගන්නවා අර සමවිච්ඡේදන. අනෙක් ඉලෙක්ට්‍රෝන H ගන්නවා. මෙතන මේ H ගන්න ඉලෙක්ට්‍රෝනෙත් එක එකතු වෙනවා මේ ක්ලෝරින් මුක්ත ඛණ්ඩකයේ වියුග්මය. එතකොට HCl තමයි ඵලය. එක ඵලයක් HCl. කාබන්ට වියුග්මයක් ලැබෙනවා. අපි කියනවා කාබන් මුක්ත ඛණ්ඩකයක් කියලා. ඔය විදියට. හරි. ඉතින් ඔය අපිට ඕන උගන්වද්දි මාතෘකා දෙන්න පුළුවන්. නමුත් ඒවා කටපාඩම් කරන්න ඕනේ. මේක ආරම්භක පියවර. හිරු එළිය හමුවේදී ක්ලෝරින් විකරණය වෙලා මුක්ත ඛණ්ඩක ලැබෙන එක. ඊට පස්සේ මේ ප්‍රතික්‍රියාව ඉස්සරහට ප්‍රචාරණය වෙනවා. කොහොමද? මේ මුක්ත ඛණ්ඩක ගිහිල්ලා මේ CH4 අණු වල ගැටෙද්දි HCl පිට වෙනවා. ඒකම කාබන් මුක්ත ඛණ්ඩකයක් බවට පත් වෙනවා. දැන් නිතරම මේ මුක්ත ඛණ්ඩක වලට ඉන්න බෑ. මොකද ගොඩක් ප්‍රතික්‍රියාශීලී. මේ මුක්ත ඛණ්ඩක අධි ප්‍රතික්‍රියාශීලී. ඒකින්ද එයා ගිහිල්ලා නිතරම තව කෙනෙක් එක ගැටෙනවා. පැහැදිලිද? දැන් තව පුංචි කාරණයක් මට කියන්න මතකුණා. දැන් අදාළ Cl2 සාම්පලයේ තියෙන හැම අණුවම හිරු එළිය හමුවේ මෙහෙම විඝටනය වෙන්නේ නැහැ. සමහරු තමන්ගේ පාඩුවේ Cl2 විදියට ඉන්නවා. ඒක මුලින්ම කියන්න ඕන කාරණයක්. දැන් හිරු එළිය හමුවේදී මේ Cl2 වල හැම දැන් හිතන්නකෝ Cl2 අණු 200ක් තිබුණා කියලා. Cl2 අණු 200ම බන්ධන කැඩෙන්නේ නැහැ. සමහරු Cl2 විදියටම ඉන්නවා. සමහරු බන්ධන මේ වගේ විඝටනය වෙලා පරමාණු ක්ලෝරින් නැත්නම් ක්ලෝරින් මුක්ත ඛණ්ඩක බවට පත් වෙනවා. එතකොට දැන් මෙතනදී වෙන්නේ ඊළඟට මෙන්න මේ කාබන් මුක්ත ඛණ්ඩකේ මේ කාබන් මත වියුග්මයක් තියෙනවනේ. එයා ගිහිල්ලා ගැටෙනවා කිසිම විපර්යාසයක් නොවුණු හොඳ Cl2 අණුවක් එක්ක. එතකොට එයා කරන්නේ මේ
වියුක්ම ඉලෙක්ට්‍රෝනේ යා Cl2 වලින් ඉලෙක්ට්‍රෝනයක් ගලවගෙන මේක ක්ලෝරින් කෙනෙක්ට එකතු වෙලා මෙතන ක්ලෝරින් බඳ ගන්නවා. මේ පැත්තෙන් තවත් ක්ලෝරින් මුක්ත කණ්ඩකයක් පිට කරනවා. පැහැදිලිද? එතකොට අන්න එක ඵලයක් ලැබෙනවා CH3Cl. පැහැදිලිද? එතකොට ඔන්න ඔය විදියට වැඩේ ටිකක් ඉස්සරහට ප්‍රචාරණයක් වෙනවා. කියන්නේ ප්‍රතික්‍රියාව කියනවා මේ අපි මේවට කියනවා දාම ප්‍රතික්‍රියාවක් කියලා. දිගින් දිගට යනවා. දාම ප්‍රතික්‍රියාව. මම ආයෙ පාර මුල් ටික කියලා දෙන්නම්. මුලින්ම සිද්ධුනේ මොකද්ද? මේ Cl2 අණුවේ බන්ධනය කැඩුනා සමවිච්ඡේදනයක්. ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන සමානව දෙන්න බෙදාගත්තා. එක බැගින් ක්ලෝරින් මුක්ත කණ්ඩක දෙකක් නිර්මාණය වුණා. ඊට පස්සේ ක්ලෝරින් මුක්ත කණ්ඩක ගිහිල්ලා CH4 අණු සමග ගැටෙනවා. ක්ලෝරින් මුක්ත කණ්ඩක ගිහිල්ලා CH4 අණුත් එක්ක ගැටෙනවා. එතකොට එතනින් H කැලවිලා HCl පිට වෙනවා. පැහැදිලිද? එතකොට මම ආයෙ පාරාමීටර් ලියලා පෙන්නන්නම්. පළවෙනි පියවර වෙන්නේ අදාළ සාම්පලයේ තියෙන සමහර Cl2 අණු හැමෝම නෙමෙයි. සමහර Cl2 අණු තමන්ගේ පාඩුවේ ඉන්නවා. සමහරු අර හිරු එළියේ ශක්තිය අරගෙන බන්ධන කැඩිලා විඝටනයක් වෙලා පරමාණුක ක්ලෝරින් නැත්තම් ක්ලෝරින් මුක්ත කණ්ඩක කියන ඒවා ඇති වෙනවා. හරි? ඊට පස්සේ මේ ක්ලෝරින් මුක්ත කණ්ඩක ගොඩක් ප්‍රතික්‍රියාශීලීනේ. ඒවා CH4 අණු සමග ගැටෙන්න යනවා. CH4 අණුත් එක්ක ක්ලෝරින් මුක්ත කණ්ඩකේ ගැටෙන්න යනවා. ඒක අපි ලියලා පෙන්නන්නේ. එතකොට මේ ක්ලෝරින් ඉලෙක්ට්‍රෝනේ එක එකතු වෙනවා මේ CH4 ගේ සීරක් H බන්ධනයක් කැඩලෙන H පරමාණුව. HCl හැදෙන්නේ මේ ගැටීමේදී. එතකොට මෙන්න මේ බන්ධනේ කැඩිලා CH බන්ධනේ කැඩිලා එක ඉලෙක්ට්‍රෝනයක් H ගත්තා. එතන HCl හැදුනේ. ඉලෙක්ට්‍රෝන දෙක හවුලේ තියාගෙන අනිත් ඉලෙක්ට්‍රෝනේ කාබන් නරන් කාබන් මත වියුග්මයක් හැදෙනවා. අපි කියනවා කාබන් මුක්ත කණ්ඩකයක් කියලා. කාබන් මත වියුග්මයක් හැදෙනවා. නිතර මේ මුක්ත කණ්ඩකයක් හැදුනට පස්සේ යා තියාගන්න බෑනේ අස්ථායිනේ අධි ප්‍රතික්‍රියාශීලීනේ. එයා ගිහිල්ලා නිතරම ගැටෙන්නේ හොඳ අණුවක් එක. දැන් මෙතන Cl මුක්ත කණ්ඩකයේ ගිහිල්ලා ගැටුනේ හොඳ CH4 අණුවක් එක. එයා මුක්ත කණ්ඩකයක ගැටුන්නේ නැහැ. මෙතන මේ කාබන් මුක්ත කණ්ඩකයේ ගිහිල්ලාත් ගැටෙන්නේ හොඳ අණුවක්. මුක්ත කණ්ඩකයක එක නෙමෙයි හොඳ අණුවක් එක්ක. මුකුත් අර වියුක්ම නැති අණුවක් එක්ක. නිතර මේ වියුක්ම කෙනා ගැටෙන්න බලනවා වියුක්ම නැති කෙනෙක් එක්ක. ඒ ගැටීමේදී යම්කිසි ඵලයක් ඇති වෙලා තවත් මුක්ත කණ්ඩකයක් නිර්මාණය වෙනවා. හරි. ඒතර මේ මුක්ත කණ්ඩකේ කාබන් මුක්ත කණ්ඩකේ ගත්තොත් එයා ගිහිල්ලා ගැටෙනවා කිසිදු විපර්යාසයකට ලක් නොවිච්ච Cl2 අණු සාම්පල් එකේ ඉන්නවනේ. අන්න එහෙම Cl2 අණුවක් එක්ක. එතනදී මොකද වෙන්නේ? මේ ක්ලෝරින් අණුව දෙකට කැඩිලා එකතු වෙනවා මෙන්න මේ කාබන් මුක්ත කණ්ඩකෙත් එක්ක. එතකොට ඉරක් Cl බන්ධනයක් නිර්මාණය වෙනවා. තවදුරටත් අලුත් ක්ලෝරින් මුක්ත කණ්ඩකයකුත් එතනදී හැදෙනවා. පැහැදිලිද? ඒතර ඵලයක් ලැබුණා. මොකද්ද ඵලය? CH3Cl. CH3Cl කියන ඵලයට අමතරව තව ක්ලෝරින් මුක්ත කණ්ඩකයකුත් ලැබුණා. මෙයා නිකන් ඉන්නේ. මෙයාට ගිහිල්ලා පුළුවන් තවත් ස්ටෙප් එකක් ආරම්භ කරන්න කොහොමද? එක්ක අලුත්ම CH4 අණුවක් එක්ක ගැටෙන්නත් පුළුවන්. නැත්නම් ආයෙ පරම මෙන්න මේ වගේ ක්ලෝරින් සම්බන්ධ වෙලා තව ඉතුරු වෙච්ච මේ අණුවක් එක්ක ගැටෙන්නත් පුළුවන්. එහෙනම් මෙයාට තවදුරටත් ප්‍රතික්‍රියාව ආරම්භ පුළුවන්. අපි මේකට නමක් කියනවා ප්‍රතික්‍රියාව දාමයක් ලෙස. ඉදිරියට දිගින් දිගට ප්‍රචාරණයක් වෙනවා, ගලාගෙන යාමක් සිද්ධ වෙනවා. මොකද ඵලවලට අමතරව තව මුක්ත කණ්ඩකත් ඇති වෙනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට ඵලවලට අමතරව තවත් මුක්ත කණ්ඩක වෙනවා. ඒවට පුළුවන් ආයෙ පාරක් ප්‍රතික්‍රියාව මුලින්දන් ස්ටාර්ට් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව දාමයක් විදිහට දිගින් දිගට ගලාගෙන ඉස්සරහට ප්‍රචාරණය වීගෙන යනවා. එතකොට අපිට ඕනනම් පුළුවන් මේ වගේ CH3Cl ලැබුණා වගේ CH2Cl2, CHCl3, CCl4 දක්වාම යන්න. පැහැදිලිද? ඕනම් මම තව ඵලයක් එන හැටි පෙන්නන්නම්. දැන් මෙතන තව H එකක් ගලව ගත්තොත් පුළුවන් අපිට කොතනද යන්න? සාමාන්‍යයෙන් එකක් මොකක් හරි කියයි ගොඩක් වෙලාවට නම් එන්නේ මෙන්න මේ ටික ලියලා පෙන්නන්න. ඒ කියන්නේ CH3Cl ලැබෙන ආකාරය දක්වන්න කියලා. ඕනනම් CCl4 දක්වාම යන්න පුළුවන් මේ විදිහට. සීරක් H බන්ධන ගලවගෙන ඕනනම් අපිට CCl4 දක්වාම යන්න පුළුවන්. හරි මම ඕන තව එකක් ඉස්සරහට ගිහලා පෙන්නන්නම්. මෙතනින් කොහොමද තවත් H එකක් ගලවෙන්නේ කියලා. කියන්නේ එක ඵලයක් සංසුද්ධව ගන්න බෑ. ඵල මිශ්‍රණයක් ලැබෙන්නේ CH3Cl ලැබිලා නතර වෙන්නේත් නැහැ. එතනින් පුළුවන් තවත් H එකක් ගලවලා තව Cl එකක් ආදේශ වෙලා CH2Cl2. CCl4 දක්වාම යන පුළුවන් ඵල මිශ්‍රණයක් ඇත්තටම ලැබෙන්නේ. ඒත් මේවට අපි කියනවා දාම ප්‍රතික්‍රියා කියලා. මොකද ඵල වලට අමතරව තව මුක්ත කණ්ඩක ලැබෙන. මේවට පුළුවන් තවදුරටත් අලුතිනුත් ප්‍රතික්‍රියා පටන් ගන්න ඉදිරියට ගලාගෙන යන්න. එහෙනම් මේක දාමයක් ලෙස ඉදිරියට ගලාගෙන යනවා. තව ඕනම් මේකට කියන්න පුළුවන්
මේවා ප්‍රකාශ ප්‍රතික්‍රියා කියන්නේ ප්‍රකාශ කියන්නේ ආලෝකය සම්බන්ධයි හිරුවැලීම් විද්‍යුත් චුම්බක විකිරණ ශක්තිය අරගෙන මේවා ප්‍රකාශ ප්‍රතික්‍රියා කියන්නත් පුළුවන්. මේ ඇත්තට මෙතන වෙන්නේ මුක්ත ඛණ්ඩක ආදේශ වීමක් කියලා අපිට යාන්ත්‍රණය නම් කරන්න පුළුවන්. සමහර පොත්පත්වල දිග නමක් ඇති. ඉතින් ප්‍රකාශ රසායනික ප්‍රතික්‍රියාවක්. ඒ කියන්නේ මේක ආලෝකය සම්බන්ධයි මුක්ත ඛණ්ඩක ආදේශ වීමේ දාම ප්‍රතික්‍රියාවක් කියලා. ඉතින් එහෙම බය වෙන්න එපා. දිග නමක් සමහරට ඔයගොල්ලෝ දැකලා ඇති පොත්පත්වල ප්‍රකාශ රසායනික මුක්ත ඛණ්ඩ ආදේශ දාම ප්‍රතික්‍රියාවක් කියලා. කියන්නේ කැලි කැලි කල්ලා බලමු ප්‍රකාශ රසායනික ප්‍රතික්‍රියාවක් කියන්නේ සූර්යාලෝකයේ සම්බන්ධනේ මේකට හිරුවෙලිය. ඒකයි ප්‍රකාශ කියන්නේ ආලෝකයේ සම්බන්ධයි කියන එක. මුක්ත ඛණ්ඩ ආදේශයන්නේ වෙන්නේ මෙතන. මුක්ත ඛණ්ඩක සෑදීම හරහා H වෙනුවට ක්ලෝරින් ආදේශ වීමක් එන මුක්ත ඛණ්ඩක ආදේශයක්. අර දාම ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ ප්‍රතික්‍රියාව දිගින් දිගට ඉදිරියට ගලාගෙන යන හින්දා කියනවා දාම ප්‍රතික්‍රියාවක් කියලා. ඒතර මම ඔයාලට තව ස්ටෙප් එකක් ලියලා පෙන්නන්නම්. අර CH3Cl වල කියන්නේ ක්ලෝරින්යක් සම්බන්ධ වුණාට පස්සේ පුළුවන් තවත් ක්ලෝරින්යක් බැඳෙන හැටි ඕනනම් ලියන්න. ඒතර වෙන්නේ ක්ලෝරින් මුක්ත ඛණ්ඩකයක් එක්ක මේ CH බන්ධනය ගැටෙනවා. ඉස්සෙල්ලා වගේම තමයි ක්ලෝරින් මුක්ත ඛණ්ඩකයක් එක්ක මෙන්න මේ C-H බන්ධනයක් ගැටිලා මොකද වෙන්නේ? HCl හැදෙනවා. කාබන් මුක්ත ඛණ්ඩකයකුත් එක්ක HCl හැදෙනවා. ඊට පස්සේ මේ කාබන් මුක්ත ඛණ්ඩකය ගිහිල්ලා තවත් Cl2 අණුවක් සමග ගැටෙනවා. මෙයා ගිහිල්ලා තවත් Cl2 අණුවක් එක ගැටුණාට පස්සේ මොකද වෙන්නේ? තව ඵලයක් ලැබෙනවා. CH2Cl2 කියලා නේ. CH2Cl2 කියලා තව ඵලයක් ලැබෙනවා. ඊට පස්සේ තවත් ක්ලෝරින් මුක්ත ඛණ්ඩකයක් ඇති වෙනවා. ඔය වගේ මේක දිගට ගලාගෙන යනවා ඉතින් දාමයක් විදියට. මේ හැම පියවරකදී මොකද උනේ? ඵලයකට අමතරව තවත් මුක්ත ඛණ්ඩකයක් ඇති වුණා. යාට පුළුවන් තව පියවරක් ඉදිරියට ආරම්භ කරන්න. එහෙනම් එකයි මේ දාමයක් ලෙස ඉදිරියට මේක ගලාගෙන යනවා කියලා අපි කියන්නේ. ඒතර ඔය වගේ CCl4 දක්වාම යන්න පුළුවන්. මම නම් හිතන්නේ CCl4 දක්වාම මේ යාන්ත්‍රණයක් ඊතරම් දිගට අඳින්නේයි කියලා. ඒක අවුරුද්දක් තිබ්බ CH2Cl2 හැදෙන හැටි අඳින්න. කියන්නේ මෙන්න මෙතන දක්වා. ගොඩක් වෙලාවට හැබැයි අහන්නේ CH3Cl ලැබෙන විදිය අඳින්න කියලා. ඒ කියන්නේ මේකේ අර මුල් ටික. ඉතින් අපිට ඕනම් පුළුවන් මෙතනින් තව H එකක් මේ විදිහටම ගලවලා CHCl3 ගන්න. ක්ලෝරෝෆෝම් CHCl3. තවත් H එකක් ගලවලා CCl4 කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් දක්වාම යන්න පුළුවන්. ඉතින් අවශ්‍ය නම්. ඒතර මේකෙදි ඵල ලැබෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රම තමයි මම මේ කිව්වේ. මීට අමතරව මේකෙදි ඵල ලැබෙන්න පුළුවන් තව විදි කීපයකුත් තියෙනවා හැබැයි. දැන් උදාහරණයක් ගත්තොත් CH3Cl කියන ඵලය ඇති වෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රමයේනේ මම ඔය දැන් විස්තර කරේ. ඊට අමතරව මේකෙදි ඵල ලැබෙන්න පුළුවන් තව විදියක් තියෙනවා. ඒ තමයි මුක්ත ඛණ්ඩක දෙකක් එකතු වීමෙන්. හැබැයි ඒක එච්චර හොඳ නෑ. දැන් උදාහරණයක් ගත්තොත් මේ කාබන් මුක්ත ඛණ්ඩකයත් එක්ක ක්ලෝරින් මුක්ත ඛණ්ඩකයම් එකතු වුණොත් එහෙම ඒ තර්කයක් තියෙනවානේ මේ ඉලෙක්ට්‍රෝනේ හවුලේ තියලා බන්ධනයක් හදන්න පුළුවන් නේද කියන එක. ඔව් පුළුවන්. එහෙමත් ඵල ඇති වෙන්න පුළුවන්. හැබැයි එතනදී ප්‍රතික්‍රියාව පොඩ්ඩක් අඩාල වීමක් සිද්ධ වෙනවා. දැන් කලින් පියවර බලන්න කලින් ලියපු එකේදී CH3Cl කියන ඵලයක් ඇති වුණා. ඊට අමතරව ක්ලෝරින් මුක්ත ඛණ්ඩකයකුත් ඇති වුණා. එයාට පුළුවන් තවත් අණුවක් සමග ප්‍රතික්‍රියාව පටන් ගන්න ගිහිල්ලා. දාමයක් විතර ඉස්සරහට මේක අරගෙන යන්න ප්‍රචාරණය කරන්න. නමුත් දැන් මේ විදිහට මුක්ත ඛණ්ඩක දෙකක් එකතු වෙලා ඵලයක් ඇති වුණොත් එහෙම ඵලය ලැබුණා. නමුත් තව මුක්ත ඛණ්ඩකයක් නැහැනේ. එයාට තව පාරක් තව පියවරක් ස්ටාර්ට් කරන්න බෑනේ ප්‍රතික්‍රියාව. ප්‍රතික්‍රියාව පොඩ්ඩක් අඩපණ වෙනවා. ඒකින්ද මුක්ත ඛණ්ඩක දෙකක් එකතු වෙලා වුණත් මෙතනදී ඵල ඇති වෙන්න පුළුවන්. නමුත් එතනදී ප්‍රතික්‍රියාව පොඩ්ඩක් අඩපණ වීමක් ප්‍රතික්‍රියා දාමය අකාර්යක්ෂම වීමක් සිද්ධ වෙනවා. ඒකින්ද දැන් CH3Cl ලැබෙන ප්‍රධාන ක්‍රමය හුත් මේක ලියන්න එපා. CH3Cl ලැබෙන ප්‍රධාන ක්‍රමය අපි කලින් විස්තර කරා. කාබන් මුක්ත ඛණ්ඩකයත් එක්ක හොඳ Cl2 අණුවක් එකතු වෙලා CH3Cl සමගින් තවත් ක්ලෝරින් මුක්ත ඛණ්ඩකයක්. ඒ ක්ලෝරින් මුක්ත ඛණ්ඩකයට තවත් පියවරක් ආරම්භ කරන්න පුළුවන්. ඒක නිසා ප්‍රතික්‍රියාව දාමයක් විදිහට ඉදිරියට අඛණ්ඩව කරගෙන යන්න පුළුවන්. හැබැයි මේ වගේ පියවරකිනුත් ඵල ලැබෙන්න පුළුවන්. නමුත් එතනදී ප්‍රතික්‍රියා දාමය අඩාල වීමක් වෙනවා. එතකොට එතනින් එහාට ප්‍රතික්‍රියාව ඉස්සරහට යන සපෝට් එකක් නැහැ. ඵලය ලැබුණ එච්චරයි නේ. එහෙනම් මේවා එච්චර හොඳ නැහැ. එහෙනම් CH3Cl වගේ ඵල ලබා දෙන වඩා දායක වෙන්නේ වඩා හොඳ වෙන්නේ මෙතනදී අර කලින් උගන්වපු විදිහේ පියවර. හැබැයි ඉතින් මේ වගේ මුක්ත ඛණ්ඩක දෙකක් එකතු වෙලා සමහරට මේ වගේ දේවල් වුණත් වෙන්න පුළුවන්. CH3 මුක්ත අපි නොහිතන ඵලත් වෙන්න පුළුවන් මේකෙදි. හැබැයි ප්‍රතික්‍රියාව අඩපණ වීමක් ප්‍රතික්‍රියාව නතර වීමක් වගේ දේවල් සිද්ධ වෙනවා මෙන්න මේ මුක්ත ඛණ්ඩක එකතු වීම හරහා.
මොකද කලින් පියවරවලදී ඵලයක් ලැබුණා, තව මුක්ත ඛණ්ඩකයක් ලැබුණා. එයාට ආයෙත් පාරක් ප්‍රතික්‍රියාව ස්ටාර්ට් කරන්න පුළුවන්. මෙතනදී ප්‍රතික්‍රියා දාමෙන් නතර වීමට උත්සාහ කරනවා. කියන්නේ අඩපණ වෙනවා ප්‍රතික්‍රියාවක්. මේ අඩපණ වීමක් සිද්ධ වෙනවා මේ වගේ මුක්ත ඛණ්ඩක එකතු වුණොත් එහෙම. දැන් ඔයාලට කවදාකවත් හිතෙන්නේ නැහනේ CH4 ට Cl2 දාද්දි C2H6 වගේ එකක් හැදෙයි කියලා. පුළුවන්. හැබැයි ඊටාම සුළු ප්‍රතිශතයක් තමයි මේවා වෙන්න පුළුවන්. මොකද මේ වගේ මුක්ත ඛණ්ඩක දෙක එකතු වුණොත් එහෙම පුළුවන් නේ කාබන් නිරක් කාබන් බන්ධනයක් හැදුවා කියන්නේ C2H6 කාබන් දෙකේ ඇල්කේනයක් ලැබෙනවා නේද? හැබැයි ඉතින් මේක ඊටාම සුළු ප්‍රතිශතයක් තමයි හැදෙන්නේ. මොකද මේ මුක්ත ඛණ්ඩක දෙකක් එකතු වුණාම ප්‍රතික්‍රියාව එතනින් ප්‍රතික්‍රියා දාමෙන් නතර වෙන්න බලනවා. ඒ කියන්නේ මේ වගේව නැවත නැවත සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා ඇත්තටම ඊටාම සුළු ප්‍රතිශතයක් තමයි මේ වගේ ඵල ලැබුණොත් ලැබෙන්නේ. නමුත් අපිට කෙටි ප්‍රශ්නයක තිබුණොත් එහෙම ඇල්කේන CH4 ක්ලෝරිනීකරණයේදී මේ වගේ ඵලයක් ඇතිවිය හැක කියලා ඇතිවිය හැක. ඊටාම 100% පොඩි ගාණක්. පැහැදිලිද? ඊටාම සුළු ප්‍රතිශතයක් තමයි මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. මොකද මේක ඇත්තටම දාම අවසන් වෙන පියවරක්. අර දාමේ තව තවත් ප්‍රචාරණය කරන සම්බන්ධ වෙච්ච පියවරක් නෙමෙයි. මුක්ත ඛණ්ඩක දෙක එකතු වුණාට පස්සේ බන්ධනය හදන්න පුළුවන්. නමුත් එතනින් එහාට ප්‍රතික්‍රියාව අඩපණ වීමක් සිද්ධ වෙන හින්දා මේවා නැවත නැවතත් මේ ඇති වෙන්නේ නැහැ. එතකොට ගොඩක් ප්‍රතිශතයකින් ලැබෙන්නේ නැහැ. බොහොම ටිකක් තමයි මේ වගේව ලැබෙන්නේ. ඒත් ඔන්න ඒ කතා කරේ ඇල්කේන ක්ලෝරිනීකරණ යාන්ත්‍රණය. තව අර ඉලෙක්ට්‍රෝපිලික ආකලනයේදී දැන් මේ ඇල්කේන ක්ලෝරිනීකරණය තමයි පොඩ්ඩක් අර වෙනස් විදිහේ යාන්ත්‍රණය අනිත් ඒවාත් එක්ක මට පොඩ්ඩක් අමතක වුණා අර ඇල්ඩිහයිඩ් කීටෝන් වල මේ නියුක්ලියෝපිලික ආකලනයේදී අර බ්‍රේඩි පරීක්ෂාවේ සිද්ධිය කියලා දෙන්නම් කියලා මම කිව්වනේ. අන්න ඒකත් මම කියන්නම්. ඒක දැන් මෙතනට සම්බන්ධයක් නැහැ. පහුගිය පාඩම් මාලාවේදී අපි කතා කරේ බ්‍රේඩි ඇල්ඩිහයිඩ් කීටෝන් වල මේ නියුක්ලියෝපිලික ආකලනය. ඒතර බ්‍රේඩි පරීක්ෂාවේදී සිද්ධ වෙන්නේත් ওই නියුක්ලියෝපිලික ආකලන ක්‍රියාවලියක්ම තමයි. ඒකත් අපිට පුළුවන් මෙන්න මෙහෙම. හිතන්නකෝ මේ බ්‍රේඩි ප්‍රතිකාරකයත් එක්ක මෙන්න මේ කීටෝනය කියලා ප්‍රතික්‍රියාව වෙන්නේ. මේ කීටෝනය කියලා ප්‍රතික්‍රියාව වෙන්නේ. එතකොට අපිට පුළුවන් අර ඇල්ඩිහයිඩ් කීටෝන වල පොදු ෆෝමැට් එකට තමයි මෙන්න මෙයා තමයි නියුක්ලියෝෆයිලය. මෙයා ගිහිල්ලා මෙතනට සම්බන්ධ වෙනවා ප්ලස් ඩෙල්ටා කාබන්ට. ඒතර බන්ධන පහක් තියෙන බැරි හින්දා ඕගේ බන්ධනයක් ගැලවිලා O එක මයිනස් වෙනවා. ඒ O මයිනස් එක අන්තිමට OH බවට පත් වෙනවා කියලා ඔන්න ඔහම අතරමැදි පියවරක් මෙතනදී අපිට යාන්ත්‍රණ විදියට ලියලා පෙන්නන්න පුළුවන්. ඒක කෙටියෙන් දක්වන්න කියලා තමයි රිසෝස් බුක් එකේ තියෙන්නේ. මහා ලොකු විස්තර නැහැ. ඒ කියන්නේ මෙතනින් මේ n ගේ h එකකුත් අඩු වෙනවා. හැබැයි n ගේ h එකකුත් අඩු වෙලා h එක අර O ගාවට යනවා. ඔන්න ඔහම OH කාණ්ඩයක් අඩංගු අතරමැදි ප්‍රභේදයක් ලැබෙනවා කියලා උගන්වන්න කියලා තියෙනවා බ්‍රේඩි ප්‍රතික්‍රියාවේදී. ඊට පස්සේ මේක විචලනය වෙලා තමයි මෙයා ඒක නෑ ඊතල දාන්න කියලා නෑ. මෙයා විචලනය වෙලා තමයි අර මෙතන OHH ගැලවිලා මෙතන OHH ගැලවිලා මේ කාබන් ද්විත්ව බන්ධනයෙන් එන්නේ. ජලනවා කිවත් වෙලා. හරි. ඔන්න ඔය කරුණු ඕක කෙටියෙන් උගන්වන්න කියලා තියෙනවා. බ්‍රේඩි ප්‍රතික්‍රියාවට දාලා යාන්ත්‍රණයේ විදියට අර NH2 කාණ්ඩ තියෙන ඇමීන ඇල්ඩිහයිඩ් කීටෝන් එක ප්‍රතික්‍රියාවදී මතකනේ කාබන් ද්විත්ව බන්ධනයේ N කොටසක් ලැබුණා. අන්නේ සිද්ධිය. ඒක මට එතනදි කියන්න හිටියට පොඩ්ඩක් අමතකුණ හින්දා මම වෙනම කිව්වේ. එතනටම ලියාගත්තා නම් හොඳයි. නියුක්ලියෝපිලික ආකලන ඇල්ඩිහයිඩ් කීටෝන් වල මෙතන නියුක්ලියෝපිලික ආකලනයක් මුලින්ම සිද්ධ වුණා. ඊට පස්සේ ඉවත් වීමේ ප්‍රතික්‍රියාවක් විචලනයකුත් සිද්ධ වෙනවා. ඒතර නියුක්ලියෝපිලික ආකලනයේ සරලව ලියන්න කියලා තමයි තියෙන්නේ. ලොකු වැල්වට අරන් කියලා නැහැ. බ්‍රේඩි ප්‍රතිකාරකයේ අඳින්න බ්‍රේඩි ප්‍රතිකාරකයේ එක සැරයක වලින් සම්බන්ධ වෙනවා මේ කාබන්ට බන්ධනයක්. ඒතර මෙයාට බන්ධන පහක් වෙන්න හදනවනේ. 1 2 3 4 මේකත් එක්ක පහක් වෙනවනේ. පහක් වෙන්න බැරි නිසා ඕගේ බන්ධනයක් ගැලුවට පස්සේ O මයිනස් වෙනවා. ඒ මයිනස් O ගාවට මෙතනින් H එකක් යනවා. ඒක පෙන්වන්න කියලා නැහැ ඊතල වලින්. ඒක නිකන් ලියන්න කියලා තියෙන්නේ. එකපාරටම මේක සැරයක වලින් මෙතනට කාබන් එකකින් බන්ධනයක් හදද්දී මේ බන්ධනය ගැලවිලා ගිහිල්ලා O මයිනස් වෙනවනේ. ඒ මයිනස් O වලට මෙතනින් H එකක් යනවා. ඒක පෙන්වන්න කියලා නැහැ. එතකොට මෙතන OH වෙනවා. ඔන්න ඔය වගේ OH කාණ්ඩයක් අඩංගු සංයෝගයක් ලැබෙනවා. ඒක විචලනයක් වෙනවා. ඊට පස්සේ මේ OH එක H ගැලවිලා මෙතන ද්විත්ව බන්ධනයක් එනවා. කාබන් N අතර ද්විත්ව බන්ධනයක් ওই විදිහට නිර්මාණය වෙනවා. අර කහ තැඹිලි අවක්ෂේපයක් කියලා කිව්වේ. බ්‍රේඩි ප්‍රතික්‍රියාවේදී ලැබෙන ඵලයේ කහ තැඹිලි අවක්ෂේපයක් කියලා කිව්වේ මේ වගේ කෙනෙක්. පැහැදිලි. ඒතකොට මේකේ යාන්ත්‍රණය ගත්තොත් නියුක්ලියෝපිලික ආකලනයක් මුලින් සිද්ධ වෙනවා. ඊට පස්ව ඉවත් වීමක් ජලනුවක් ඉවත් වීමක් විචලනයක් සිද්ධ වෙනවා. හරි. එහෙනම් ඔන්න යාන්ත්‍රණවල ගොඩක් හොඳ දැනුමක් දුන්නා. සම්පූර්ණයෙන්ම යාන්ත්‍රණ සාකච්ඡා කරා. වක්‍ර ඊතල භාවිතා කරන හැටි, නම් ලියන හැටි හැම කාරණේම වීඩියෝ ගණනාවක් ඔස්සේ පාඩම් සති කීපයක් පුරාවටම. එහෙනම් අපිට ඊළඟට ඉතුරු වෙලා තියෙන්නේ IUPAC නාමකරණ ඇතුළු ඔය කෙටි ප්‍රශ්න වලට වැදගත් වෙන තව තවත් පොඩි පොඩි කරුණු කාරණා කීපයක් කාබනික රසායනය අපි බලමු. එහෙනම් අපි తాවකාලික විරාමයක් ගන්නවා. ලබන සතියේ වැඩසටහනක් විකාශය වෙන්නේ නැහැ. తాවකාලික විරාමයක් ගන්නවා. එහෙනම් අපි බලමු ඉදිරියේදී පුළුවන් විදියට අවස්ථාවක් ලැබුණොත් ඉදිරි පාඩම් ටිකත් උගන්වන්න මේ විදියට. එහෙනම්
ඔබට ජය ප්‍රාර්ථනා කරනවා වැඩ හොඳින් කරගෙන යන්න ඔබ සැමට ආයුබෝවන්